හරි. හොඳයි. දැන් ළමයි අපි එතකොට ගිය සතියේ ත්‍රිකෝණමිතිය පාඩමේ හරිද? මේ වෙද්දි කොටස් 90ක් විතර කරලා ඉවරයි. හරි අපි අන්තිමට කරේ පුතේ කීවෙනි අභ්‍යාසෙද? 18 5 අභ්‍යාසෙ කරාද බලන්න. 18 5 අභ්‍යාසය කරානේ. එහෙනම් දාන්න පුතේ 18 6 අභ්‍යාසයේ ත්‍රිකෝණමිතික වගු පොත ලඝු පොත ගන්න ළඟට 18 6 අභ්‍යාසය. 18 6 අභ්‍යාසය. 18 6. හරි පුතේ ඒකේ ඉක්මනට එන්න ප්‍රශ්න අංක 2කට 18 6 අභ්‍යාසයේ ප්‍රශ්න අංක 2. ඒකේ පළවෙනි ගානේ පුතේ කොටස් 4ක් තියෙන එක ඔයගොල්ලෝ පස්සේ කරන්න. හරි ප්‍රශ්න අංක 2කට එන්න ඉක්මන් කරන්න. හරි නේද? 18 6 අභ්‍යාසයේ ප්‍රශ්න අංක 2. හොඳයි. කකාල මාත් එක කියවන්න ඉක්මනට රූප සටහන අඳින්න පැන්සලක් ගන්න අඩි රූල අකනේ ඒව ළඟ තියා ගන්න. ඊට පස්සේ ත්‍රිකෝණමිතික වගු තියෙන පොත ලඝු පොත ගමු. හරි පුතේ ප්‍රශ්න අංක 2 මීටර 20ක් උස. දැන් මේවල හොඳට බලන්න ඕනේ මේ ආරෝහණ අවරෝහණ. දැන් මම දන්නේ ඔයගොල්ලන්ට මතකද? 9 පන්තියේ තිබ්බා ආරෝහණ අවරෝහණ කෝණය. මතක කට්ටිය පොඩ අතුස්සන්. මොකද්ද මේ ආරෝහණ කෝණය කියන්නේ? මොකද්ද අවරෝහණ කෝණය? 9 පන්තියේ තිබ්බේ. මතක කට්ටිය අතුස්සන්. මතක නැහැ කාටවත්. එහෙම වචන දෙකක් අහලා වගේ තිබ්බ දැන් මතක නැති වුණාට අතුස්සන් වань එහෙමයි. අවරෝහණ කෝණය ආරෝහණ කෝණය ඔය පරිමාණ රූප එක්ක තිබ්බ පාඩම් වල ඕගොල්ලන්ට කලින් තිබ්බා 10 පන්තියේ 9 පන්තියේ. කාටවත් මතක නැද්ද? එයි මතකයි. හරි මතකයි නේ. හොඳයි. මොකද පුතේ මේ ආරෝහණ කෝණය කියලා කියන්නේ? ආරෝහණ කෝණය. මොකද අවරෝහණ කෝණය කියලා කියන්නේ? මෙහෙමයි. අහගන්නකෝ. දැන් පුතේ අපි කිසියම් වස්තුවක් නෙමෙයි මොකක් හරි කමක් නැහැ. ඕනම දෙයක් දිහා ඕනම කෙනෙක් ඕනම සතෙක් ඕනම දෙයක් මොකක් හරි වස්තුවක් පොදුවේනේ. ඔව් අපි කිසියම් තැනක ඉඳන් යම් කිසි කෙනෙක් හරි යම් කිසි පුද්ගලයෙක් යම් කිසි බල්ලෙක් මොකෙක් හරි කමක් නැහැ. සතෙක් හරි කමක් නැහැ නේ. S2ක් තියෙන ඕනම කෙනෙක්. හරි S2ක් තියෙන ඕනම කෙනෙක් ගත්තොත් පේනවනේ ඉතින් S පේනවනන්නේ. ඔව්. එතකොට මේ ඕනම කෙනෙක්ට පුතේ කිසියම් වස්තුවක් බලද්දී ඒ වස්තු සමහරලාට අපේ S මට්ටමට උඩින් තියෙන්න පුළුවන්. මම නිකන් කියන්නේ සාමාන්‍යයෙන් S මට්ටමට උඩින් තියෙන වස්තු ඔයගොල්ලෝ ඕන තරම් බලලා තියෙනවා. උදාහරණ ටිකක් කියන්න. S මට්ටමට උඩින් තියෙන වස්තු. ඔයාලගේ S මට්ටමට දැන් ඔයගොල්ලන්ට විවිධ වස්තු දැන් පේනවනේ. ඔය පේන වස්තු වලින් S මට්ටමට උඩින් තියෙන වස්තුවක් පොඩ්ඩක් කියන්න. හොඳයි බල්බ් එක. හරි. ඔයාලගේ කාමරේ තියෙන බල්බ් එක. තව S මට්ටමට උඩින්. පොඩ්ඩක් ගාලා වහලේ ෂීට් හරි උඩු හරි මොනවා හරි. සිවිලිම. සිවිලිමක් තියෙනවා හරි. හොඳයි. පොල් ගහක මුදුන. හරි. ඔව් දැන් පොල් ගහක මුදුන බලද්දිත් නේද S මට්ටමට උඩින් තියෙන්නේ. තව කොහොම කියන්නේ ටක් ගාලා. ලයිට් කණුවක මුදුන. හොඳයි. ගස්වල මුදුන නේද? ටවර් එකක මුදුන. හොඳයි S මට්ටමට උඩින් තියෙන්නේ. ඊට පස්සේ මට කියන්න S මට්ටමට වඩා පහළින් තියෙන වස්තු. S මට්ටමට මේ අපේ S මට්ටමට වඩා පහළින් තියෙන වස්තු. මොකද? ගසක මුල. හරි. ගසක මේ පතුල. ගසේ. තව පොළව. හොඳයි.
ජලාශයක් ගත්තොත් ඔව් ජලාශයේ වතුර තියෙන මට්ටම S මට්ටමට වඩා අඩුවෙන් තියෙනවා හොඳයි. මුහුදේ වතුර හරි. තව තනකොළ හොඳයි. ඉක්මනට මොන ලයිට් කණුවක පාමුල පොළවේ තියෙන ඕනම පහළ තියෙන වස්තුවක්. හරි. එතකොට යන්නේ ඒ වගේ නේද? ඔව්. එතකොට අපිට දැන් සමහර වස්තු S මට්ටමට උඩින් තියෙනවා. එතකොට පුතේ අපි දැන් S මට්ටමින් අපි මොකද කරන්න ඕනේ? ඇහැ උඩට හරවන්න ඕනේ නේද? උඩ වස්තුවක් බලද්දී ඔළුව හරවන්නත් පුළුවන්. ඔළුව හරවන්න නැතුව ඔළුව මම ඔහොම කෙලින් තියාගෙන ඇහැ චුට්ටක් උස්සලා බලනවා. ඊට පස්සේ බිම තියෙන වස්තු බලද්දී ඔන්න ඔළුව චුට්ටක් පාත් කරන්න පුළුවන්. ඇහැ පොඩ්ඩක් පාත් කරලා බලනවානේ. එහෙම නේද බලන්නේ? අත උස්සන්න බලන්න. එහෙමද බලන්නේ? උඩ තියෙන වස්තුවක් බලද්දී පොඩ්ඩක් ඔළුව උස්සලා බලනවා නේද? එහෙමද නැද්ද? ඔයගොල්ලෝ කොහොමද බලන්නේ? ඔළුවත් චුට්ටක් උස්සලා පොඩ්ඩක් උඩට උස්සලා බලනවා උඩ වස්තු බලද්දී. එහෙම තමයි ඔය. පහළ තියෙන වස්තු බලද්දී පොඩ්ඩක් ඔළුව පාත් කරලා පාත් කරලා බලනවා පහළටනේ කරවල බලනවා. ඔව්. අන්න ඒ වගේ පුතේ අපිට දැන් කිසියම් කෙනෙක් හරි මේක මිනිහෙක් වෙන්න පුළුවන් සතෙක් වෙන්න පුළුවන් ඇහක් තියෙන ඕනම කෙනෙක්. මෙන්න ඇස. ඇසක් තියෙන ඕනම පුද්ගලයෙක්. ඒ ඉන්න තැන ඉඳන් එයා ඉන්න තැන ඉඳන් කිසියම් වස්තුවක් බලද්දී උඩ තියෙන වස්තුවක් හිතන්න මෙන්න ඒ වස්තුව මෙතන. මෙන්න වස්තුවක් තියෙනවා මෙතන B. පහළ තියෙන වස්තුවක්. S මට්ටමට උඩ තියෙන වස්තුවක් A, S මට්ටමට පහළ තියෙන වස්තුවක් B. එතකොට පුතේ අපි S මට්ටම තියෙන මට්ටමින් ඇඳ ගන්නවා තිරස් රේඛාව. මේකට මොකක්ද කියන්නේ? S තියෙන මට්ටම් රේඛාවනේ. ඔව් මේකට කියන්නේ S මට්ටම. හරි තේරෙනවද? ඔව්. මේ තියෙන පුතේ S මට්ටම. මේ ඉන්නේ බලන පුද්ගලයා. මෙයා තමයි දැන් බලන්නේ S මට්ටම. එතකොට මෙතන ඉඳන් උඩ තියෙන වස්තුවක් බලද්දී අපි ඇහැ යොමු කරන්න ඕනේ මේ වස්තුව කෙලින් මෙන්න. ඇස සහ මේ වස්තුව අපි යා කරගත්තොත් ඔන්න ඔය රේඛාව ඔස්සේ තමයි අපි ඇස යොමු කරන්න ඕනේ අර වස්තුව බලන්න. මේ රේඛාවට අපි කියනවා දෘෂ්ටි රේඛාව කියලා. ඇස වස්තුව බලද්දී නේද? යොමු කරන රේඛාව දෘෂ්ටි රේඛාව මතකද දන්නේ ඔයගොල්ලන්ට 9 පන්ති දීපා. එතකොට පුතේ අපි ඇහැ මේ තිරස් මට්ටම මේකට අපි කියන්නේ තිරස් මට්ටම S මට්ටම කියන්නේ තිරස්නේ. මෙන්න මේ තිරස් මට්ටමේ ඉඳන් අපි කොච්චරක් ඇහැ උඩට හරවල බැලුවද? අන්නේ කෝණයට අපි කියනවා පුතේ මොන කෝණේ කියලාද? උඩට හරවල බලන කෝණේ. S මට්ටමින් උඩ තියෙන වස්තුවක් බලද්දී තිරසත් එක්ක අපි උඩට කොච්චරක් කෝණයක් හරවලා බලන්න ඕනේද? ඔන්න ඔය කෝණයට අපි කියනවා මොන කෝණේ කියලාද? නිකන් උඩට නැග්මක් වගේනේ කෝණේ. සාමාන්‍ය උඩට යද්දිද ආරෝහණය කියන්නේ නැත්නම් අවරෝහණයද? මොකද ආරෝහණය සහ අවරෝහණය කියන්නේ? උඩට නම් ආරෝහණ. යටට නම් අවරෝහණ. හොඳයි මේකේ නම් මොකක්ද උදේ මේ කෝණේ? ආරෝහණ කෝණය. ආරෝහණ කෝණය මම උතර දාන්නම් අංශක 40යි. නැතාංශක සහ කලා සහිත කෝණයක් වෙන්නත් පුළුවන්. ඊට පස්සේ මේ B වස්තුව බලද්දී මෙයා ඇහැ පහතට යොමු කරන්න ඕනේ මෙන්න. මේක මේ රේඛාව ඔස්සේ ඇහැ යොමු කරන්න ඕනේ නේ පහළ දිශාවටනේ. ඔව් මේකත් එතකොට දෘෂ්ටි රේඛාවක්. මේ වස්තුව බලද්දී මෙයා එතකොට මේ තිරස් මට්ටමේ ඉඳන් S මට්ටමේ ඉඳන් ඇස පහළට යොමු කරපු කෝණය. දැන් මේක අංශක 60යි කියලා. මේකට කියනවා මොන කෝණෙද? පහළට යොමු කරාම ඔව් අවරෝහණ කෝණය කියලා කියනවා. කෙරිච් කට්ටිය අත උස්සන්න ආරෝහණ කෝණයයි අවරෝහණ කෝණයයි ටක්කා. හැමෝටම තේරෙන්න ඕනේ මේවා 9 පන්ති දීපේ මේවා තේරෙන්නේ නැත්නම් ඉතින් වැඩක් නැහැ. 11 පන්ති කියන්නත් එපලෙච්ච. ආරෝහණ අවරෝහණ. දැන් අවරෝහණ අවරෝහණ කිව්වහම ටක් ගාලා පුළුවන් වෙන්න ඕනේ. දැන් මම ඊළඟ ප්‍රශ්නේ. හරි. දැන් පුතේ මෙතන ඉන්නවා පුද්ගලයෙක්. මෙන්න මිනිහාගේ ඇහැ. එතන ඉන්න පුද්ගලයා මෙතන ඉන්න කෙනා දිහා බලනවා. මට හොඳට උත්තරයක් දෙන්න කල්පනා කරලා හරි මම මෙතන ඉන්න පුද්ගලයා දාගන්නම්කෝ C කියලා. C. දැන් මෙතන ඉන්නවා පුද්ගලයෙක්. මේ මිනිහා දැන් මේ C ස්ථානයේ බලන්නයි හදන්නේ. ඕන් දැන් වරද්දන්න බෑ. වැරද්දුවොත් නම් වැඩක් නෑ. හරි.
දැන් පුතේ මෙයා තමයි දැන් අපි බලන පුද්ගලයා දැන්. කලින් මෙයානේ. ඔව් එයා තමයි කලින් බැලුවේ. එයා බලද්දි මෙතන ආරෝහණ කෝණය. මෙතන බලද්දි නම් අවරෝහණ කෝණය. දැන් මෙතන ඉන්න පුද්ගලයා. දැන් එයාගේ පුතේ එතකොට S මට්ටම් රේඛාව ඇඳ ගන්න ඕනේ මේ තිරස් රේඛාව. නේ? එයා ඉන්න දැනින් එයාගේ S මට්ටම් රේඛාව ඇඳ ගන්න වෙනවා. තිරස් රේඛාව. හරි. පුතාම අහනවා දැන් මෙතන ඉන්න මිනිහා මේක දිහා බලන්නේ මොන කෝණයකින්ද? මෙතන ඉන්න මිනිහා හරිද? මෙන්න මෙයාගේ දෘෂ්ටි රේඛාව මේ දිහා බලන්නේ මට කියන්න ආරෝහණ කෝණයකින් කියන කට්ටිය අත උස්සන්න. මෙතන ඉන්න පුද්ගලයා මෙයා දිහා බලන්නේ හරිද? මෙන්න මේ කෝණේ හරිද? අවරෝහණ කෝණයක් කියන කට්ටිය අත උස්සන්න. අවරෝහණ. ඒ කියන්නේ උඩ ඉන්න පුද්ගලයා යට ඉන්න වස්තුවක් දිහා බලන්නේ. එතකොට මිනිහා පහළ බලන්න ඕනේ. එතකොට අවරෝහණ කෝණයක්. හොඳයි ඉන්නවා. ආරෝහණ කෝණයකින් කියන කට්ටියක් ඉන්නවද? එහෙනම් ටොක්ක්ක් යන ගන්න වෙනවා. ඉතින් මම දැන් කියවනේ ඉන්න තැන ඉඳන් පහළ බලනවා නම් ඒක අවරෝහණ කෝණයක් නියෝ. එතකොට පුතේ මෙතන ඉන්න පුද්ගලයා අවරෝහණ කෝණයකින් තමයි මූ දිහා බලන්නේ. මේක අවරෝහණයට බොන්නේ. හරි? මේක එතකොට අවරෝහණ කෝණය. හරි ඕන්න ලියා ගන්න. අවරෝහණ කෝණයකින් තමයි බලන්නේ. ඒකේ විශාලත්වය කාටද කියන්න පුළුවන්. හරි දැන් මූ පහළ වස්තුවක් නේ බලන්නේ. එතකොට අවරෝහණ. දැන් මූ බැලුවේ ඉහළ වස්තුවක්. එතකොට ආරෝහණ. මූ බැලුවේ මේක පහළ වස්තුවක්. දැන් තේරෙන්න ඕනේ අවරෝහණ. හරි. මූ බලනවා මෙතන වස්තුව. එතකොට මෙතනින් අපි ඇහැ ඇඳලා මෙතන ඉන්න පුද්ගලයෙක් අර වස්තුව බලනවා. එතකොට උඩ බලන්නේ මේ මෙතන ඉන්න එක අරක උඩ වස්තුවක් නේ බලන්නේ. එතකොට ආරෝහණ වෙනවා මේ. තේරුණාද? අන්න ඒවා තේරෙන්න ඕනේ. මම අහනවා මේ කෝණේ කීයද? අංශක. බලමු කීයයිද කියලා. මේක අංශක 40යි නම් මෙන්න මේ කෝණේ කීයක් වෙයිද? හොඳයි අංශක. ඔව් 40ම තමයි. ඇයි ඒ? ඇයි ළමයි දැන් මේ තිරස් රේඛාවයි මොකද වෙන්නේ? තිරස් රේඛාව කොහෙන් යද්දත් මොකද? මොනතර වෙනවද? තිරස් රේඛා අපි කොච්චර යද්දත් ඒ සියලුම තිරස් රේඛා මොනතර වෙනවද? ඒ කියා ගන්න බෑ ඒක. මොන වෙනවද? ඔව් සමාන්තර. සියලුම තිරස් රේඛා සමාන්තරයි. සියලුම සිරස් රේඛාත් එකිනෙකට සමාන්තරයි. සිරස් රේඛා එකිනෙකට සමාන්තරයි. ආයි තිරස් රේඛාත් එකිනෙකට සමාන්තරයි. අපි සිරස් තිරස් සමාන්තර නෑ. ඒවා ලම්බකයි. මම කියන්නේ සිරස් රේඛා කොච්චර ඇද්දත් ඒ සෙට් එක සමාන්තරයි. තිරස් රේඛා කොච්චර ඇද්දත් ඒ සෙට් එක සමාන්තරයි. එහෙනම් පුතේ මෙතන ඉසෙට් අකුරක මුළු දෙකේ කෝණ ඒකාන්තර කෝණ වලින් මේක අංශක 40ක් වෙනවා. එහෙනම් පුතේ මෙතන කෝණෙත් කීයද? මේ තිරස් මෙන්න තිරස් රේඛාව. එතකොට මේකත් ඉසෙට් අකුරක මුළු දෙකේ කෝණ නිසා මෙයා 60යි නම් මෙයා 60යි. යා මේක ටක් ගාලා උන්න ඇඳ ගන්න පොඩි අමතර සටහනක්. 9 පන්තියේ කරපු. මොකද ඔය ටික අපිට ඕනේ දැන් ඕකේ ගණන් හදලා තියෙනවා. එකම කරලා දාන්න. මේ ලියනේම පැහැදිලිව පේනව නේද? නිකන් ස්ක්‍රීන් එක පොඩි වෙලා පේනවද නෑනේ? එළුවක් නෑනේ එහෙමනේ. අවුලන්නේ. මෙයා බලද්දි මෙයා දිහා මේක එතකොට ආරෝහණ කෝණය. මෙයා බලද්දි මෙයා දිහා පහළින්ද අවරෝහණ කෝණය. මෙයා බලද්දි පහළ වස්තුව අවරෝහණ. මෙයා බලද්දි මෙයා දිහා උඩින්ද ආරෝහණ. දැන් ඕවා පුළුවන් වෙන්න ඕනේ වරද්දන්න බෑ. ඊට පස්සේ දිගංශය. දැන් ඒකත් මතකද දන්නේ නැහැ. 8 පන්තියේ 9 දී තිබ්බා. දිගංශය ඒකත් මේකේ ගණන් හදද්දී ඕනේ. දිගංශය මතක කට්ටියට උස්සන්න.
දිගංශය මතක නැහැ. ඔය ඉතින් බෑනේ කරන්නේ. මොනවද මතක 9 8 වලින් මම දන්නවා සමහර අයට මතකයි කිව්වට මම ප්‍රශ්නයක් අහුවා සමහර අයට උත්තර දෙන්න බෑ. බලමු. මම අහනවා දැන් මෙතන C ලක්ෂය. නේ? C ලක්ෂය. මෙතන A ලක්ෂය. හරි. මම අහනවා පුළුවන් නම් බලමු කවුරුද කීයයිද කියලා. C සිට මෙතන C නේ. ඔව් මේ පුද්ගලයා ඉන්නේ C නේ. ලක්ෂය. මෙතන ඉන්න කෙනා C. මගේ ප්‍රශ්නේ තමයි මොකක්ද දන්නවද? C සිට A හි දිගංශය. බලමු කීයයිද කියලා දරුවනේ. මොකක්ද ප්‍රශ්නේ? C ස්ථානයේ ඉඳන් A ස්ථානයේ පිහිටීම දිගංශයෙන් කියන්න ඕනේ. C සිට A හි දිගංශය. C ස්ථානයේ ඉඳන් බලන කෙනෙක්ට A ස්ථානයේ පිහිටීම අපි දිගංශයෙන් කියන්නේ කොහොමද? මේක 8 දී 9 දී තිබ්බ කොටසක්. 9 දී තිබ්බ 10 දී නම් ආයි කරේ නෑ. හැබැයි දැන් ආයි මේකේ ගණන් හදන්න ඕන වෙනවා. මම අහනවා C ස්ථානයේ ඉඳන් මෙතන ඉන්න කෙනෙක්ට අර A ස්ථානය පේන විදිය දිගංශය ඇසුරෙන් කොහොමද කියන්නේ? ඔව් මේක ආරෝහණ කෝණයෙන් කිව්වොත් අංශක 40යි. දිගංශයෙන් කිව්වොත් කොහොමද කියන්නේ? බලමු කාටවත් මම හිතන්නේ මතක නැහැ. දිගංශය එක තැනක ඉඳන් තව තැනක පිහිටීම කෝණයකින් ඉදිරිපත් කරද්දී පාවිච්චි කරනවා. කෝණයකින් ඉලක්කම් 3ක කෝණයකින් ලියන්නත් ඕනේ. ඉලක්කම් 3ක් සහිත කෝණයක් පාවිච්චි කරලා ලියන්න ඕනේ. නේද? ඔව්. එතකොට දිගංශයේ මනින්දී අපි මොනවද අනුගමනය කරන්න ඕනේ? අපි ඉන්න තැනින් උතුරු රේඛාව අඳින්න ඕනේ. මම දන්නවා දැන් මතක නැහැ නේ කාටවත් ඒක නෙවෙයි වැඩක් නැහැ. හරි අපි ඉන්න තැනින් පුතේ උතුරු රේඛාව අඳින්න ඕනේ හැමතිස්සෙම. අංක 1. උතුරු රේඛාව ඇඳ ගන්න ඕනේ. හරි. ඔන්න උතුරු රේඛාව. පළවෙනි කාරණේ දිගංශය ඉදිරිපත් කරද්දී කිසියම් තැනක තව තැනක ඉඳන් අපි ඉන්න තැනින් උතුරු රේඛාව අඳින්න ඕනේ. දැන් මම අහන්නේ C සිට A හි දිගංශයනේ. C නම් බලන කෙනෙක්ට A ස්ථානයේ පේන විදිය දිගංශයෙන් අපි ලියන්න ඕනේ. ඉන්න තැනින් C වල සිට කිව්වම C වලින් උතුර ඇද ගන්න. ඊට පස්සේ උතුරට මුහුල්ලා උතුරු දිශාවට මුහුල්ලා අපි දක්ෂිනාවර්තව භ්‍රමණය වෙන්න ඕනේ. කියන්ති මතක් වෙනවද එහෙම එකක්? එහෙම මතක් වෙන කට්ටිය තුසන්. දිගංශයේ මරින්න විදිය එහෙමත් මතක් වෙන්නේ නැද්ද? ඒක තමයි ඉතින් අවුලක් තියෙනවානේ. ඔව්. හරි. ඉන්න තැනින් පළවෙනි කාරණේ දිගංශය කියද්දී ඉන්න තැනින් උතුරු රේඛාව අඳින්න ඕනේ. ඊට පස්සේ පුතේ උතුරු දිශාවේ ඉඳන් අපි දක්ෂිනාවර්තව භ්‍රමණය වෙන්න ඕනේ. කොච්චරද? අර CA රේඛාව හම්බ වෙනකම්. C සිට A දිගංශය කිව්වහම CA රේඛාව හම්බ වෙනකම් උතුරු දිශාවේ ඉඳන් දක්ෂිනාවර්තව භ්‍රමණය වෙන්න ඕනේ. උතුරු දිශාවේ ඉඳන් දක්ෂිනාවර්තව භ්‍රමණය වෙන්න ඕනේ. අන්න මෙන්න CA රේඛාව හම්බ වුණා. ඔන්න ඔය භ්‍රමණය වෙච්ච කෝණය තමයි පුතේ දිගංශය ලෙස අපි ගන්නෙ. අද දැන් පුළුවන් නම් කියන්න කීයද කියලා. මෙන්න ඉතින් මෙරි වෙන්න බෑ. මෙන්න මේ කෝණේ කීයද? ඉලක්කම් 3කින් ලියන්න ඕනේ ඉස්සරහට බිඳුවක් දාලා ලිව්වේ හැකි. මතකයිනේ? මෙතන කෝණේ කියා ගන්න බෑ. මාරවඩ. හොඳයි. තේජාන් හරි. කොහොම අනිත් කට්ටිය try කරන්න. try කරන්න දෙයක් නැහැ. මේක මේ 6 7 ළමයන්ගෙන් ඇහුවොත් මෙතන කෝණේ මේක 40යි නම් මේ උතුර මෙහි නැගෙනහිරනේ. මේ උතුර මෙහි නැගෙනහිරනේ. ඒව දන්නේ නැත්නම් වැඩක් නැහැ. නේද? මෙහි උතුර නම් මෙහි නැගෙනහිරනේ. උතුරයි නැගෙනහිරයි එතකොට මේ උතුරයි නැගෙනහිරයි අතර කෝණේ කීයද? මේ සිරස් උතුර සිරස් නැගෙනහිර තිරස් උතුරයි නැගෙනහිරයි අතර කෝණේ කියන්නේ ඉස්සෙල්ලා මට ලැජ්ජයිද 11 පන්තිය කියන්නත් බෑ උතුරයි නැගෙනහිරයි අතර කෝණේ දන්නේ නැත්තම් අපි මේ උතුර මෙන්න මේ නැගෙනහිර ආයි පන්තියෙන් එපා මේ දෙක අතර කෝණේ දන්නේ නැත්තම් 11 ඉවරයි 90යි එතකොට උතුරු දිශාවයි නැගෙනහිර දිශාවයි අතර කෝණේ අංශක 90යි. ඩොක්කක් කරගන්න බලන්න මතක නැහැ ටක් ගාලා එවුවා. පොඩි ප්‍රශ්න මතක නැහැ. එතකොට මේ කෝණේ මේ 40යි ඇස් වලට පේනවනේ මේ
මේ කෝණ පැටිය 40යි නම් ඉතින් මේ කෝණේ කීයද? කොහොමද හොයන්නේ? කොහොමද දැන්වත් කියනවා ඉතින් මේ සම්පූර්ණ කෝණේ 90යි. උතුර මෙහෙ නැගෙනහිර මෙහෙනේ. මේ තිරස් කියන්නේ නැගෙනහිර මෙතන. හරි මේ උතුරයි නැගෙනහිරයි අතර කෝණේ අංශක 90යි. ඔව් 90න් ඉතින් මේ කෝණ පැටිය 40ක් අඩු කරාම මේ කෝණේ එනවනේ. හරිද? දෙකේ පන්තිය ගන්න 90. 90න් 40ක් අඩු කරාම කීයද? 90න් 40ක් අඩු කරාම 50යි. හැබැයි පුතේ දිගංශයේ ලියද්දි ක්‍රමය තමයි ඉලක්ක තුනකින් ලියන්න ඕනේ. ඒකෝට ඉස්සරහට දැන් 50 ලියුවොත් ඉලක්ක දෙකයිනේ. ඉස්සරහට බිඳුවක් දානවා. හරිනේ? හරිනේ තේරුණාද අතුසල් බලන්න? ඔන්න C සිට A හි දිගංශය. ආයෙ වරක් ගන්න බෑ. මම තව එකක් අහන්නම් බලමු මේක කියන්නේ කියලා. C සිට D හි දිගංශය. ඒකට යන්න ගලින් මම මෙහෙම අහනවා. බලමු මේක කියන්නේ කියලා ඔගේ අනිත් පැත්ත. A සිට දැන් මේවා බැරි නම් මේකේ දැන් ඔතනින් පස්සේ හදන ගණන් ටික හදාගන්න බැරි වෙනවා ඈ. ඒකයි ඈ. මම කියලා දෙන්නේ මුලින්ම ආයේ. A සිට C හි දිගංශය. දැන් මේවා උගන්නන්න ගත්තාම 11 පන්තියේ ගණන් හදන්න වෙලා මත. ඒක නෙවෙන්නේ ඊට පස්සේ මේවා 9 8 තිබ්බේවනේ. A සිට C හි දිගංශය. එතකොට A සිට C හි දිගංශය. පුළුවන් නම් කියනවා. A සිට C හි දිගංශය. දැන් අපි ඉන්නේ කොහෙද? දැන් A වල. එහෙනම් ඉන්න තැනින් උතුර යන ගන්න ඕනේ මේ ඉන්න. දැන් අපි ඉන්නේ උතුර කියන්නේ මේ A වලනේ. A සිට C ස්ථානෙ පිහිටීම. A ඉඳන් බලන කෙනෙක්ට C ස්ථානෙ පිහිටීම දිගංශයේ ඇසුරෙන් ලියන්න ඕනේ. අපි දැන් ඉන්නේ A සිට කිව්වහම A වලනේ. A වලින් උතුර යන ගන්න. A වලින් පේනවද යාරි? පේනවද? A වලින් උතුරු රේඛාව අරගන්න. දැන් ඔන්න අපි ඉන්නේ දැන් A වල. මොකද A සිට බලන කෙනෙක්ට C හි දිගංශය අහන්නේ. C හි පිහිටීම. හරි. මොකද කරන්න ඕනේ? හොඳයි. උත්තර හරි. දැන් පුළුවන් වෙන්න ඕනේ. ඔන්න උතුරු රේඛාව වැඳගත්තා ඉන්න තැනින්. උතුරට මුහුල්ලා දක්ෂිණාවර්තමයි කරගෙන්නේ හැමතිස්සෙම. කොච්චරක් කරගෙන්න ඕනේද? AC රේඛාව හම් වෙනකන් කරගෙන්න ඕනේ. මෙන්න පුතේ AC රේඛාව හම් වෙනකන් කරගුණා. ඔන්න ඔය කරගෙච්ච කෝණේ තමයි A සිට බලන කෙනෙක්ට C හි දිගංශයට එන්නේ. කීයද ඔය කෝණේ? ඕක හොයාගන්න බැයි නම් මම පන්ති නවත්තලා යනවා. හරිද? මට ටක් දාලා හැමෝම උත්තර දාන්න ඕනේ. A සිට C හි දිගංශයට මම දැන් මේ කෝණෙත් පෙන්නුවා මේ කෝණේ. හරි? එතකොට මේ කෝණේ ගත්තොත් 90යි. මෙතන ඉඳන් මෙතනට කෝණේ ගත්තොත් 90 දෙකක් 180යි. 180ට වඩා වැඩි අගයක්. හැබැයි 270ට වඩා අඩු අගයක් එන්නේ උත්තරේට. හරි ලක්ෂයක් වටා පිහිටි කෝණවල එකතු 360යි. ඒක දන්නවනේ. හරි? දැන් මෙතන කෝණෙත් හොඳට පේනවා මේ 40යි. 90යි 90යි මේ 90යි 270යිනේ. ඔව් ඒ 270 මේ 40 අඩු වෙන්න ඕනේ. කීයද? 270න් 40ක් අඩු කරාම කීයද? දැන් තේරෙනවානේ 90 90 90 90 360 90යි 90යි 270යිනේ 90 තුනක්. ඒකෙන් මේ 40 අඩු වෙන්නේ මේ කෝණයෙන් මම අහන්නේ. ඔව් 270න් 40ක් ගියම කීයද? හැමෝම කො අංශක 230යි එක ගන්න ටික වගේ ඉන්නවා බලන්න. හරි. එතකොට A සිට C හි දිගංශය පුතේ ඉලක්ක තුනක් තියෙන ඉඳලා ආයි ඉස්සරහට බිඳුවක් ඕනේ අංශක 230යි. තේරුණාද ගන්න විදිය? C සිට D හි දිගංශය. C සිට බලන කෙනෙක්ට B ස්ථානයේ පිහිටීම පේන විදිය දිගංශයෙන් ටග්ගාලා කිව්වේ කීයද? C සිට D හි දිගංශය. මෙන්න උතුරු රේඛාව ඉන්න තැනින් ඇදලා තිනවා. උතුරට මුහුල්ලා කරගෙන CB රේඛාව හම්බ වෙනකම්. මෙන්න මේ කරගෙන කෝණය තමයි C සිට D හි දිගංශය. ටග්ගාලා කියන්නේ හරි ලේසි. හරි 50යි 40යි 90යිනේ. 90යි 60යි 150යි. හැමෝටම පුළුවන් වෙන්න ඕනේ දැන් ඈ. හරි දැන් ඔය ඩ්‍රා මම තව කියලා දෙන්න යන්නේ ඕවා 8 9 ඒවා. දැන් කෙලින්ම ගණන් වලට එනවා. ටග්ගාලා ඔව ලියා ගන්න අවශ්‍ය ඒවා. හරි. ඉක්මන් කරලා එන්න ප්‍රශ්නාංක 2කට. ටිකක් මතක් කරලා දුන්න වෙලාවත් තරම් ඈ 9 8 ඒවා
මේ කලින් ඉගෙන ගත්තේ ඔය. දැන් මේව දන්නේ නැත්නම් සවිස්තරාත්මකව මතක ඉගෙනගෙන නැත්නම් අහවල් ඉගෙනගෙන තියෙනවා ඇති මතක නැහැනේ නේද? ඔයාලා රෙකෝඩින් ඕන ඉල්ලම් බලන්න 8 9 පන්ති වල කරපුවා තියෙනවා මේ රෙකෝඩින් පිළිවෙලට. කාට හරි අවශ්‍ය නම් මෙසේජ් එකක් දාලා ඉල්ලම් බලන්න දිගාංශය ඊට පස්සේ මේ ආරෝහණ අවරෝහණ කෝණ හරි පොඩි පොඩි දේවල්. හරිද? පැත්තක් ගාලා කරන්න ඉවරයි. හරි. එහෙනම් ප්‍රශ්නාංක දෙකට ඇවිල්ලා ටක් ගාලා කියමු ප්‍රශ්නාංක දෙක මේ ටික දාගත්තද? ලස්සනට දාගන්නවා. රවුම් කරගන්න මේ. මතක නැන්නේ නියම. නියම මතක පොඩි පොඩි දේවල් තමයි ඔයගොල්ලන් අමතක වෙලා තියෙන්නේ. ඕවා අමතක වුණාම ඉතින් ගණන් කරගන්න බෑ. ගණන් වල මහා ලොකු ඒවා අහන්නේ නැහැ. පේපර් එකේ පොඩි පොඩි දේවල් අහන්නේ මතක නැතිනම් කරගන්න බෑ ඒකයි. හරි මේවල රටා තියෙන්නේ එක එක පොඩි පොඩි දේවල්. කටපාඩම් කරන්න නැහැ නේ මේවල නේද? ඉතිහාසයේ ඕවා වගේ පාඩම් කරන්නේ නැහැ. හරියට සිද්ධිය අවබෝධ කරගත්තාම ඉතින් ගණන් ඇතුළේ හැදෙන්නේ. පොඩි පොඩි රටා තියෙන රටා දකින්න ඕනේ. මේක එක ගණිතඥයෝ විද්‍යාඥයෝ හදාගත්ත දේවල් තියෙන්නේ. හරි හිතලා කරන්න පුළුවන් වෙන්න ඕනේ. හොඳයි දැන් මේක ඉවරද? ඉවරයි කරන්න ඉක්මනට ප්‍රශ්නාංක දෙකේ මම කරනවා. හරි 18 6 අභ්‍යාසයේ ප්‍රශ්න අංක 2. හරි ටක් ගාලා ගාන කියවලා හොඳ ටක් ගාලා ඉස්සලා ගාන කියවන්න හොඳට. මීටර 20 දැන් ගාන කියවද්දි මම වෙන්න ඕනේ. මොකක්ද මේ කියන්නේ? මීටර 20ක් උස ප්‍රදීප ස්තම්භයක මුදුනේ. මොකද්ද ප්‍රදීප ස්තම්භයක් කියන්නේ? අදම දැහුවේ. මීටර 20ක් උස ප්‍රදීප ස්තම්භයක මුදුනේ වූ ජනේලයකින් පිටට බලන ආරක්ෂක නිලධාරියෙක් බුහුදේ යාත්‍රා කරන නැවක් අංශක 30යි කලා 15ක අන්න අවරෝහණ කෝණයකින් තිබෙන බව නිරීක්ෂණය කරයි. නැවට ප්‍රදීප ස්තම්භයේ සිට ඇති දුර ගණනය කරන්න. මට ඉස්සෙල්ලාම කියන්න මොකද්ද ප්‍රදීප ස්තම්භයත් මොකක්ද කියන්නේ? මොකද? ලයිට් හවුස් එකක්. ලයිට් හවුස්. කොහෙද තියෙන්නේ? මෝද අවේතුනේ. මෝදු වෙරළට තමයි ගොඩක් වෙලාට තියෙන්නේ. හරිද ලයිට් හවුස් එකක් නේ ප්‍රදීපාගාරේ ප්‍රදීප ස්තම්භයක් කියන්නේ. හොඳයි. එතකොට මෙන්න රූප සටහන අනින්න මෙන්න ප්‍රදීපාගාරේ ලයිට් හවුස් එක. මේක ඉන්න නිරීක්ෂකයෙක් මුහුදේ නවත්තලා තියෙන නැවක් දිහා බලනවා. හරි එතකොට මේ මුහුදු මට්ටම මේ මුහුද අය මේ මුහුදේ තියෙන ප්‍රදීපාගාරේ අගලගෙන මේක මෙහෙම ඇඳලා නැතිද කියලා මෙහෙම ලොකුවටම අදින්න ඕනේ ප්‍රදීපාගාරේ මෙහෙම ඉවරින් අඳ ගන්න මේ මොකද්ද ප්‍රදීපාගාරේ. හරි. ඒක සිරස්නේ ප්‍රදීපාගාරයේ පුතේ සිරස්. ඔව්. මේ තියෙන්නේ මුහුදු වෙරළ සහ මේ මුහුද. හරි. මුහුදු වෙරළ මුහුද තිරස් නේ? තිරස්. එතන අංශක කීයද පුතේ කෝණේ? ප්‍රදීපාගාරයේ සිරස් මුහුද තිරස් නේ. එතන ටක් ගාලා කෝණේ කියන්න. අංශක ප්‍රදීපාගාරයේ සිරස් මේ මුහුද ඔව් අංශක 90යි ලම්බකයි. මේක දාගන්න ප්‍රදීප ස්තම්භේ හරි ප්‍රදීපාගාරේ කියලා. ප්‍රදීපාගාරේ මේ තියෙන්නේ ප්‍රදීපාගාරේ උස දීලා තියනවද? ඔව් මීටර 20යි. ප්‍රදීපාගාරේ උස මීටර 20යි. මේ තියෙන්නේ මුහුද. හරි. එතකොට මෙන්න මේ මුහුදේ නවත්තලා තියනවලු මෙතන නැවක්. මෙන්න නැවනේ. හරි එතකොට මෙන්න මේ ප්‍රදීපාගාරේ මෙන්න මෙතන ඉන්න මේ ජනේලෙන් මේ ජනේලය ඇරලානේ. හරි එතන ඉන්න පුද්ගලයා නිරීක්ෂකයා බලනවලු මේ නැව දිහානේ. හරි මේ ප්‍රදීපාගාරේ මෙහෙම ඇඳගත්තා නම් ඇති ඈ. රේඛාවක් ඇඳ ගන්න කොහොමද? ගණකමට අඳින්න ඕනේ. ඔය ප්‍රදීපාගාරේ ඉන්න මීටර කොච්චරද? මීටර 20ක් උස ප්‍රදීපාගාරයක මේ උඩ තියෙන එතන ජනේලෙන් බලනවා පුද්ගලයේ එළිය. බලද්දී එයාට පේනවා මේ නැව. මේ නැව නේද? නැවස්නේ තියෙන්නේ පොට්ටුවත් මොකද? නැව. හරි. මේ නැව මම අහනවා දැන් මෙයානේ මෙතන නැහැ. මෙයානේ බලන්න මේ නැහැ. හරි S මට්ටම රේඛාව කියන්නේ තිරස් රේඛාව. හොඳයි. එතකොට මෙතන ඉඳන් පුතේ මේ බලද්දී නැව අරයා
ඒක මොන කෝණයකින්ද පේන්නේ? ආරෝහණද අවරෝහණද? පහළ බලද්දී අවරෝහණ කෝණයකින්. හරි. ඔව් කරන්ට් එක ගියා. දැන් හරි නේද? පොඩ්ඩක් බලන්න සද්ද එනවද කියලා දැන්. පැහැදිලි. හැමෝටම හරි. ඔව්. හරි. ඔය ඩක් ගාලා ඉඳගන්න මේක. ඉක්මන් කරන්න. තව ගණන් 3-4ක් අතර ඉවර කරන්න අද. හරි. එතකොට මේක නැව. චූටිට ඉඳගන්න නැව. මූදත් එක්ක නැව චූටිනේ ඇවිත් ගන්නෙ නේ. අර ප්‍රදීපාගාරේ ඉන්න පුද්ගලයා පුතේ නැව කොච්චර අවරෝහණ කෝණයකින්ද දක්නවා කියන්නේ. බලන්න ඉක්මනට. ඔව්. අර ප්‍රදීපාගාරේ මෙතන ඉන්න පුද්ගලයා මෙතන ජනේලය ඇරලා මෙන්න මේ නැව දිහා බලද්දි පුතේ නැව පේන්නේ කොච්චරකින්ද? අංශක 30යි කලා 15ක අවරෝහණ කෝණයකින්. හරි මේ පුද්ගලයා ඉන්න තැනයි නැවයි යාග ගන්න රේඛාවක් අනිත් එකක් ගන්න දෘෂ්ටි රේඛාවනේ. දෘෂ්ටි රේඛාව. එන්න දෘෂ්ටි රේඛාව. හොඳයි. එතකොට පුතේ මෙන්න මේ කෝණේ අවරෝහණ කෝණේ කීයද? S මට්ටමේ ඉඳන් පහළ බලද්දී ඒ ඇහැ පහළට යොමු කරපු කෝණෙනේ. තිරස් මට්ටමේ ඉඳන් පහළ වස්තුවක් බලද්දී ඇස පහළට හරවල බලපු කෝණේ කීයද? අංශක කීයද ගානේ කියන්නේ? අංශක 30යි කලා 15යි. දාගන්න මේ කෝණේ අංශක 30යි තව කලා 15කුයි. මේ කෝණේ අංශක 30යි තව කලා 15කුයි. හරිද? හා. අපෙන් දැන් මොකක්ද අහන්නේ? අපෙන් අහන්නේ මොකද්ද? ප්‍රදීපාගාරයේ සිට නැවට ඇති දුර මෙන්න. ප්‍රදීපාගාරයේ සිට කියන්නේ උදේ ප්‍රදීපාගාරයේ පාමුල ඉඳන් නැවට තියෙන දුර මාක් කරගන්න x කියලා. හරි. දැන් මෙන්න මේ දුර හොයන්නයි තියෙන්නේ. හා. දැන් අපි මේක ත්‍රිකෝණමිතික අනුපාතයක් පාවිච්චි කරලා ත්‍රිකෝණමිතික වගු පාවිච්චි කරලා තමයි හදන්න වෙන්නේ. ඔව්. දැන් පුතාලා පයිතගරස් ප්‍රමේය දාලා හෙව්වේ හැකිද මේ දුර? ටකලා කියන්නේ. ඍජු කෝණී ත්‍රිකෝණයක් තියෙනවා. හරි අපි ඔන්නම් මේක නම් කරගමු. මෙතන A මේක ලක්ෂ්‍ය B මෙතන ලක්ෂ්‍ය C. ඔව්. ඉතින් A B C ඍජු කෝණී ත්‍රිකෝණයක් තියෙනවා. පයිතගරස් ප්‍රමේය දාලා හදන්න පුළුවන්ද? මේ ඍජු කෝණී ත්‍රිකෝණේ මේ පාද දිග නම් දන්නවා 20යි මීටර. මේ පාද දිග හොයන්න ඕනේ. දන්නේ නැහැ. මේක පුතේ දන්නවද කර්ණය මේ කර්ණයනේ මේ තියෙන්නේ කර්ණය. කර්ණයේ දිග දන්නෙත් නැහැ. එහෙනම් පයිතගරස් ප්‍රමේය දාලා හොයන්න විදියක් නැහැ මේකෙන්. ඇයි ඒ? ඇයි? පාද දෙකක දිග දන්නේ නැහනේ. එක පාදයක විතරයි දිග දන්නේ. හැබැයි පුතේ මේකේ එක පාදයක දිගයි මෙන්න මේ කෝණේ දුන්නාම අපිට මෙතන කෝණේ ලකුණු කරගන්න පුළුවන්. මෙතන කෝණෙත් ලකුණු කරගන්න පුළුවන්. තේරෙනවද? ඔව්. හරි මට නිකන් ඕනනම් මෙතන කෝණේ කියන්නකෝ. හක් ගාලා මෙතන කෝණේ කීයද කියන්න. මේක තිරස් මේක සිරස් අංශක 90යි මුළු කෝණේ. මෙතන කෝණේ ටක් ගාලා කියන්න අංශක 90ෙන් අඩු කරන්න අංශක 30යි කලා 15ක්. පැත්තකින් ටක් ගාලා අංශක 90ෙන් අඩු කරන්න අංශක 30යි කලා 15ක්. ඒකෝර මම මේ වගේ වෙලාවක කියලා දිනවා කොහොමද අඩු කරන්නේ? අංශක 90යි කියන්නේ අංශක 89කුයි තව අංශකයකුයිනේ. අංශකයකට කලා 60යි. මේ අංශක 90 මෙහෙම ලියා ගන්න. ඕකෙන් අඩු කරන්න අංශක 30යි කලා 15ක්. ඉක්මනට. 60න් 15ක් අඩු කරාම 45යි කලා 89න් 30ක් අඩු කරාම 59යි අංශක. එතන කොහොමද පුතේ කී දෙන්නේ? හරිද? ගත්තද හැමෝම? අංශක 59යි අංශක 59යි
කලා 45යි. හරි බලන්න. අතුස්සන් ඉක්මනට කො. හරි. අංශක 59යි කලා 45යි. දැන් පුතේ අපි දන්නවා මතකනේ ඍජු අපි ඉස්සෙල්ලා ගණන් හදුවනේ. ඍජු කෝණී ත්‍රිකෝණයක එක පාදයක දිගයි ඒකේ තියෙන ඇතුලේ කෝණයක විශාලත්වයයි දන්නවනම් අපිට පුළුවන් sin cos tan වලින් ගැළපෙන ත්‍රිකෝණමිතික අනුපාතයක් මේකට හරියටම ලියාගෙන ඊට පස්සේ අර sin tan වගු වලින් බලලා ගැළපෙන විදියට මේ දිග හොයන්න පුළුවන්. පුතේ මට දැන් කියන්න මේ ඍජු කෝණී ත්‍රිකෝණේ හරි මෙයා 90යි කොහොමද ඒ ප්‍රශ්නයක් නෑ. මේ කෝණේ දන්නවා මේ ඍජු කෝණී ත්‍රිකෝණේ නේ ABC ඍජු කෝණී ත්‍රිකෝණේ මේ කෝණේ දන්නවනේ දැන්. මේ කෝණේ ඇසුරෙන් අපි දිග හොයන්න ඕන පාදය මොන පාදද? සම්මුඛ පාදද, බද්ධ පාදද, කර්ණයේද? මේ කෝණේ ඇසුරෙන් තකල කියන්නේ. මේ කෝණේ ඇසුරෙන් අපි දිග දන්න පාදය මොකක්ද? මේ දිග හොයන්න ඕන පාදය මොකක්ද? මේ කෝණයේ ඇසුරෙන් මේ පාදය මොකක්ද? සම්මුඛද, බද්ධද, කර්ණයේද? සම්මුඛ පාදය. හොඳයි. ඔව්. මොකද කෝණයට ඉස්සරහින් තියෙන පාදේ සම්මුඛ පාදේ දාගන්න. සම්මුඛ පාදේ. ඊට පස්සේ දිග දන්න පාදයක් තියෙනවනේ. ඒකත් එපේ. දිග දන්න පාදේ මොකක්ද? දැන් මෙයා කර්ණයනේ. කොහොමද? ඒක වෙනස් වෙන්නේ නැහනේ. එහෙනම් මෙයා මොකක්ද? කෝණෙත් එක්ක ගෑවෙන පාදේ අනිත් එක බද්ධ පාදේ. බද්ධ පාදය. එහෙනම් පුතේ සම්මුඛ පාදයයි බද්ධ පාදයයි. මොකද අපිට මේකේ කර්ණය අරන් හදන්න බෑ. කර්ණ දිග දන්නේ නැහනේ. ඒක ගන්න එපා. එහෙනම් සම්මුඛ පාදයයි බද්ධ පාදයයි තියෙන ත්‍රිකෝණමිතික අනුපාතය මොකක්ද? දිග හොයන්න ඕන පාදය මේ කෝණයේ ඇසුරෙන් සම්මුඛ පාදය. ඒක ගන්නත් ඕනේ. දිග දන්න පාදය මේ කෝණයේ ඇසුරෙන් බද්ධ පාදය. එහෙනම් ඒ දෙක තියෙන ත්‍රිකෝණමිතික අනුපාතය මොකක්ද? සබ. සයන්නයි බයන්නයි තියෙන්නේ සබ මොකද්ද? sin cos tan වලින් කගල් කියන්නේ. ඔව් ABC ඍජු කෝණී ත්‍රිකෝණයට අපි දාමු සබ තියෙන්නේ sinද සම්මුඛ ඒ සකනේ සම්මුඛ පාද බෙදීම කර්ණයේ sin cos නම් බද්ධ පාද බෙදීම කර්ණයේ මතක නැහැ ඉතින් ඔය වරද්දනවනේ. දැන් නම් වරද්දන්න එපා අපරාධේ. දවස් කීයක් කරාද? මොකද්ද? tan දාන්න tan අනුපාතය. tan කෝණේ කීයද? අංශක 59යි කලා 45. මෙන්න tan අංශක 59යි කලා 45 සමානයි tan නම් මොකද්ද? සබනේ. ඔව්. සම්මුඛ පාද බෙදීම බද්ධ පාදේ. ඔව්. ඒ කියන්නේ ඇත්තටම මොකද්ද? සම්මුඛ පාදේ AB බෙදීම බද්ධ පාදේ AC. දැන් ටක් ගාලා මට අංශක 59යි කලා 45 කෝණේ tan අගය බලලා දෙන්න. tan වගුව පෙන්නන්න. ප්‍රකෘති ටැන්ජන වගුවේ අංශක 59යි දෙවෙනි පිටුවට යන්න. අංශක 59යි කලා 40 බලලා තව පහක් බලන්න ඕනේ. අංශක 59යි කලා 40ට අදාළගේ කීයද? පුතේ එතන දශම තිත්තට ඉස්සරහේ තියෙන්නේ කීයද? 0.1ද 1.ද? දැන් ඔය sin ගේ cos ගේ නම් හැමතැනම තියෙන්නේ 0.1. tan ගේ අංශක 45 යගේ එකයිනේ හරියටම. අංශක 45ට වඩා වැඩි කෝණවල අගය පුතේ 1.0 මේ වගේ ඕගලන්ට පේනවා මේ හැම පේලියකම බලන්න පුතේ උඩ 1.1 දාලා දිනව නේද? ඔව් 1.0 හරි. අංශක 59යි කලා 40 කීයද? තකා ලියා ගන්න අංශක 59යි කලා 40 වගේ කීයද? 1.7යි බිංදුවයි නෙමෙයි. ඔව් අංශක 59යි කලා 40. ඔව් 1.7යි බිංදුවයි 9යි බිංදුව. හම්බුණාද මේක? අංශක tan වගේ 59 කලින් මෙහාට එන්න අංශක 40 කලින් මෙහාට එන්න. තව කලා පහක් බලන්නත් තියෙනවනේ 45යිනේ කලා. මධ්‍යනාන්තර තීරේ කලා පහ කලින් එන්න පහලට කලා පහ කලින් පහලට එන්න
අංශක 59 කිලින් මෙහාට එන්න කීයක් තියෙන්නේ? කීයද පුතේ එකතු වෙන්න ඕනේ තව 56ක්ද? 56ක්. මේකට 56ක් එකතු කරන්න. අපි එතකොට මෙතන කීයද බලන්න 6.6යි 5යි 9යි 17න් 4 දැම්ම එකක් ඉතුරුයි 1.1යි 7යි. අපිට කියන්න මෙතන එන්නේ එතකොට මේ කෝණේ tan අගය 1.71 1.71 4යි 6යි තනියම හොයාගත්ත කට්ටිය අත උස්සන්න. අංශක 59යි කලා 45 කියන කෝණේ tan අගය. හරි. සමානයි පුතේ සම්මුඛ පාද දිග අපි AB දිග x කියලා දාගන්න. සමානයි x බෙදීම බද්ධ පාද දිග 20යි. දැන් මොකද්ද කරන්න තියෙන්නේ? 20 හරස් ගුණ කරන්න. හරි. ඔතනින් පස්සේ පුතේ මෙතන හරිද x උක්ත කරද්දී 20 මේ පැත්තට හරස් ගුණ කරන්න. තේරෙනවද? ඔව්. 20 මේ පැත්තට හරස් ගුණ කරාම 1.71 4යි 6 ගුණ කිරීම කීයද? 20. ගුණ කිරීම 20. හරි නේද? 20 හරස් ගුණ කරාම අර පැත්තට ගුණ වෙනවනේ. මොකද x තනි කරගන්න බෑ. දැන් මේක නම් පොතේ 20ෙන් ගුණ කරද්දි ලේසිනේ. 20ෙන් ගුණ කරනවා කියන්නේ 10ෙන් ගුණ කරලා 2ෙන් ගුණ කරනවා කියන්නේ. මේක 10ෙන් ගුණ කරොත් 0.2ක් මෙහාට පයින්නවා. එතකොට 17.146යි. ඔක ආයි 2ෙන් ගුණ කරා නම් උත්තරේ එනවා x වල. හරි ගාලා හදලා ගන්න. උත්තරේ ගත්ත ළමයි දාන්න. හරි. ඉක්මන් කරන්න. ඉවර ළමයි උත්තරේ ගත්තද ප්‍රශ්නාංක 3ට එන්න. මේක පුතේ 20ෙන් වැඩි කරනවා කියන්නේ 10ෙන් වැඩි කරලා 2ෙන් වැඩි කරන්න ඕනේ කියන එකනේ 20 කියන්නේ 10 වරක් 2නේ. 10 වරක් 2නේ 20 කියන්නේ මේක 10ෙන් වැඩි කරාම දශම තිත එකක් මෙහාට පයින්නවා. එතකොට 17.146යි. ඒකයි 2කින් වැඩි කරාම පුතේ 34යි දශම උත්තරේ මට කියන්න මීටර 34.2යි 9යි 2යි ආපු කට්ටිය අතුස්සන් 34.2යි 9යි 2 අන්න උත්තරේ x වලගේ මෙතනින් පස්සේ ගුණ කරලා ගන්න ඕනේ. හරි. දැන් හැමෝම එන්න ප්‍රශ්නාංක 3ට. ප්‍රශ්නාංක 3. හරි නේද? හරි. පැහැදිලිද? හරි. ප්‍රශ්නාංක 3. ගාන කියවන්න. සිරස් කුළුණක පාමුල සිට සම මට්ටමේ මීටර 20ක් ඈතින් පිහිටි ලක්ෂයක සිට බලන විට කුළුණ මුදුනේ ආරෝහණ කෝණය අංශක 35යි කලා 12ක් විය. ඉතින් දැන් මේක තියෙනවා කුළුණ. බලන්න. මේ කුළුණ. හරි. දැන් මේක මොකක්ද කියන්නේ? මේ කුළුණවම සිරස් වල තියෙනවා. මේ තියෙන්නේ පොළොව. මේ පොළොව. නේ? පොළොව. ඔව්. හරි. එතකොට මෙහෙමයි කියන්නේ. උදාහරණ මේ තියෙන්නේ කුළුණ.
එතකොට මෙතන ලම්බකයි 90යි අංශකනේ හරි. මේ තියෙන්නේ පොළව. මෙහෙමයි කියන්නේ මොකක්ද කියන්නේ? සිරස් කුළුණක පාමුල සිට මේ තියෙන්නේ පාමුල කුළුණේ සම මට්ටමේ මීටර 20ක් දුරින් අන්න. ඒ කියන්නේ මෙතන ඉඳන් මීටර 20ක්. මීටර 20ක් දුරින්. මීටර 20ක් දුරින් කිහිපි ලක්ෂයක සිට බලද්දී යන්න. මෙතන ඉඳන් පුතේ බලද්දී මෙතන ඉඳන් බලද්දී ඒක හැම මෙතන තියෙන්නේ. මෙතන ඉඳන් කොහෙද බලන්නේ? සිට බලන විට කුළුණ මුදුනේ යන්න. කුළුණ මුදුන බලනවා මෙතන ඉඳන් මෙන්න. මෙතන ඉන්න පුද්ගලයා කුළුණ මුදුන බලනවා. එන දුස්සි රේඛාව මේ කුළුණ මුදුන බලන්නේ හරි. මෙතන පුතේ කොච්චර ආරෝහණ කෝණයකින්ද බලනවා කියන්නේ මෙන්න මේ කෝණේ මේ කීයද? අංශක 35යි කලා 12යි. මෙතන ඉඳන් අර කුළුණ මුදුන බලන ආරෝහණ කෝණය. හරිනේ. කුළුණ සිරස්ව රඳවා ගැනීමට කුළුණ පාමුල සිට මීටර 20ක් දුරින් ඒ කියන්නේ මෙතනනේ 20ක් දුරින් සමබිමේ සවිකර ඇති කූඤ්ඤයක සිට යන්න. මෙතන කූඤ්ඤයක් ගහලා තියෙනවා මෙන්න කූඤ්ඤය. කුළුණ පාමුල ඉඳන් සමබිමේ මීටර 20ක් දුරින් කූඤ්ඤයක් ගහලා තියෙනවලු. කූඤ්ඤයක සිට කම්බියක් හොඳින් ඇදෙනසේ කුළුණේ මුදුනට ගැට ගැසීමට අවශ්‍ය වේ. ඒ කියන්නේ මෙතන ඉඳන් කුළුණේ මුදුනට කම්බියක් ගැට ගන්න ඕනලු. මෙන්න කම්බිය. කම්බිය හොඳට ඇදෙනසේ තියෙන්නේ මේ. දැන් ගාන කියන එක තේරුමාද? ඔයගොල්ලෝ මේව දැකලා තියෙනවනේ ඔය ලයිට් කණු වලට ගහලා තියෙනවා දැකලා තියෙනවද? ලයිට් කණු වලට අර ලයිට් කණුව පෙරලෙනවට කම්බියක් ගහලා තියෙනවා දැකලා තියෙනවද කම්බි? අතුස්සන් දැකලා තියෙන කට්ටිය? ලයිට් කණුවේ මුදුනේ ඉඳන් කම්බියක් දාලා පොළොවට හයි කරලා දෙනවා මේ වගේ. අන්න ඒකත් තමයි මේ කියන්නේ. ඕක. මෙන්න කම්බිය. මේ තියෙන්නේ කුළුණ. එතකොට පුතේ මෙතන මේ අපෙන් අහන්නේ මොකද්ද? මේ කම්බියේ තියෙන්නේ මම මේක x මේක ඕන p q r කියලා මම දාගන්නම්. මෙන්න ඔව්. පැහැදිලිද? හරි. රූපය අඳගත්තට පස්සේ ගාන ලස්සනට හැදුවේ ඇයි? දැන් මේක රුධි කෝණේ ත්‍රිකෝණයක්. දැන් පුතේ මේ කෝණයේ ඇසුරෙන් මේ පාදි මොකද්ද? දිග දන්න පාදය. බද්ධ පාදය. මේ කෝණයේ ඇසුරෙන් දිග දන්න පාදේ බද්ධ පාදේ. දිග හොයන්න ඕන පාදේ මොකද්ද පුතේ? කර්ණය. එහෙනම් ඕගොල්ලෝ බද්ධ පාදයයි කර්ණයයි තියෙන ත්‍රිකෝණමිතික අනුපාතය දාන්න ඕනේ. මොකද්ද දාන්නේ? කියන්න බලන්න. දිග දන්න පාදයේ මේ කෝණයේ ඇසුරෙන් බද්ධ පාදය. දිග හොයන්න ඕන පාදය කර්ණය. බද්ධ පාදයයි කර්ණයයි තියෙන ත්‍රිකෝණමිතික අනුපාතය මොකද්ද? sin cos tan වලින්. ඒක බැයි නම් ගාන හදන්න බෑ. ඒකයි කියන්නේ. ඔක පුළුවන් වෙන්න ලොකු දෙයක් නෙමෙයිනේ. මම කලින් ඉඳන්ම කියලා දෙනවා මතක තියාගන්න. කො කකා. මොකද? ඉක්මනට cos නම් බක sin නම් සක cos නම් බක tan නම් සබ මතක තියාගන්න. නිකන් ඉංග්‍රීසිම කියවන්න. sin නම් සක cos නම් බක tan නම් සබ. එහෙනම් පුතේ බක තියෙන අනුපාතයේ cos නේ හදාන්න PQR රුධි කෝණී ත්‍රිකෝණයට පුතා cos මේ කෝණේ cos අගේ හරි cos අංශක 35යි කලා 12. ඒ කියන්නේ cos නම් බකනේ බද්ධ පාද බෙදීම කර්ණය. බද්ධ පාදේ පුතේ QR කර්ණය PR. අංශක 35යි කලා 12යි cos අගේ. දැන් ඉතින් වරද්දන්න නම් එපා. එතකොට sin වගුවේ අනිත් පැත්තෙන් බලන්න ඕනේ. sin වගුව පෙරලලා අංශක cos ගේ බිඳුව තියෙන්නේ sin ගේ දෙවන පිටුවේ යටමනේ මෙහෙන් නේ. ඔව්. අංශක 35ට එන්න sin ගේ බිඳුව මෙන්න මෙහෙන් පටන් ගන්නෙ. ඒ කියන්නේ sin ගේ පළවෙනි පිටුව මේ, දෙවෙනි පිටුව මේ. පළවෙනි පිටුව, දෙවෙනි පිටුව. එතකොට මෙතන යට ඉඳන් තමයි එන්නේ උඩට. අංශක 35ට එන්න අංශක 35යි ඊට පස්සේ කලා 10 බලන්න පුතේ මෙහෙන්.
කලා 10 කලින් උඩට එන්න. අංශක 35 කලින් මෙහාට යන්න. කලා 10 කලින් මෙහාට ආවහම කීයක් තියෙන්නේ? ඒවා පුතේ 0.8 7ද බලන්න. 0.815ද බලන්න. හරි කට්ටිය අතුස්සන්. අංශක 35යි කලා 10 කොස්සගේ. ඔව්. තව අපිට පුතේ කලා දෙකක් බලන්න ඕනේ. ඔව්. ඒකත් පුතේ මෙයාගේ මධ්‍යනාන්තර තීරුව මෙහි යට තියෙන්නේ. කලා දෙක මේ තියෙන්නේ. කලා දෙක කලින් උඩට එන්න. කලා දෙක කලින් උඩට ඇවිල්ලා අංශක 35 කලින් මේ පැත්තට එන්න. මධ්‍යනාන්තර තීර පැත්තට අංශක 35 කලින් එන්න. කලා දෙක කලින් උඩට එන්න. පුතේ කීයක් එකතු වෙන්නේ? කීයක් එකතු වෙන්නේ? ඈ? 3ක් නේද? හරි. දැන් වරද්දන්න එපා. 3ක් තමයි එකතු වෙන්නේ. හොඳටම ත්‍රිකෝණමිතිය පාඩම කරලා තියෙන්නේ මාස දෙකක් විතර. ආයෙත් බැරි වෙන්න බෑ. 5යි 3යි 8යි. මෙතන 1යි 7යි, මේ 7යි, 1යි 8යි. ඒ කියන්නේ කීයද? එහෙනම් අංශක 35යි කලා 12යි කොස්සගේ කියන 0.81යි 7යි 8. ඊටසේ බද්ධ පාදේ මීටර 20යි. නේද? කර්ණය x කම්බියේ දිග කියන්නේ කර්ණය. ත්‍රිකෝණේ. දැන් පුතේ මේක හරස් ගුණ කරන්න. x මෙහාට හරස් ගුණ කරන්න 0.81 7යි 8 මෙහාට හරස් ගුණ කරන්න. හරි. එතකොට පුතේ මොකක්ද දෙන්නේ? 20 බෙදීම තේරෙනව නෙමෙයි? x උක්ත කරගන්න බෑ මේ පැත්තට ලවයට අරන්. x හරස් ගුණ කරා මේ පැත්තට ලවයට එනවා මේ පැත්තේ. මෙහා හරස් ගුණ කරා මේ පැත්තට හරියට එනවා. හරස් ගුණිතේ දාන්න. x ලවයට ගන්න ඕන හින්දා මෙහා මෙහාට හරස් ගුණ කරන්න. මෙහා ආයෙ මෙහාට හරස් ගුණ කරන්න. එකපාරම ලියුවා මම ඈ. අද ඕක පුතේ නිකන් බෙදන්න අමාරුයි නේද? මේක බෙදද්දි මොකද්ද පාවිච්චි කරන්නේ? 20 බෙදීම 0.81යි 7යි 8. උත්තරේ එතකොට එන්නේ. ඔව්. මේක පුතේ බෙදන්න මම ඊසදෙත් කිව්ව මොකද්ද පාවිච්චි කරන්න අපි? මේ ඉලක්කම් දෙක බෙදලා උත්තරේ ගන්න ලේසි නෑ නිකන්. මේ දෙක බෙදලා උත්තරේ ගන්නේ කොහොමද? කො කැල්ලේ ගහලා හරියන්නේ නෑනේ. විභාගෙදී කියන ඉක්මනට. ඔව් නිකන් බෙදන්න කිව්වොත් අමාරු වෙන්නවනේ. මොනව පාවිච්චි කරලාද? ඔව්. ගිය සතියේ කියපුවත් මතක නෑ. ගිය සතියේත් ගණන් හැදුවා. මොකෙන්ද මේක බෙදලා උත්තරේ ගන්නෙ? කැල්ලේ ගහලා හරියන්නේ නෑනේ. කැල්ලේ ගහුවම උත්තරේ එනවා තමයි. ඒවට බෑනේ. කැල්ලේ ගහලා විභාගයට කැල් දෙන්නේ නෑනේ. මොකෙද? මතක නෑ. මම ගිය සතියේ ගණන් හදද්දි පාවිච්චි කරා. මොනවාද? කො මේකේ මොකද්ද? ලඝු ගණක. මතක නෑ. ලඝු. ලඝු වලින් බෙදලා උත්තර ගන්න ඕනේ. මම දැන් ඒක බෙදන්නේ නැහැ. ගිය සතියේ ගණන් හදලත් වෙන්න ඕනේ නේද? ලඝු වලින් හදුවා නේද අතුස්සන් දුන්නා? ගිය සතියේ ඔය වගේ මොකක් හරි බෙදන්න හරි ಗುಣ කරන්න හරි මොකද? මේ දෙක බෙදලා මේ දෙක බෙදන්න තියෙන්නේ මෙතන ආයි සයින් කොස් එකක් බලන්නේ නැහැ. මේව බලලා ඉවරයි. දැන් ආයි කොස් ආයි මොකුත් බලන්නේ නැහැ. දැන් x වල ආගේ මෙතන මේක ලිව් එක තේරෙනවනේ හරස් උණුත් කරලා මේ වගේම මේ කරේ මේ x උත්ත කරන්න එපා x මෙහාට හරස් උණ කරා. බිඳුවයි දෙසෙන්. ඊට පස්සේ තියෙන්නේ නිකන් සුළු කරවීම. හරි සුළු කරවීම තියෙන්නේ. ඊට පස්සේ මේ සයින් කොස් ඒවා අදාළ නැහැ ආයි. මේක මෙහාට හරස් උණ කරා මේක මෙහාට හරස් උණ කරා. හරිද? x උක්ත කරගත්තාම එනවා 20 බෙදීම 0.81 7.8. එතකොට දෙන්නේ මෙයාගේ මේකෙන් බෙදලා උත්තරේ ගන්න. ආයි sin cos tan එකක් නැහැ. x කියන්නේ මේ කම්බියේ දිග සමානයි මේ 20 මේකෙන් බෙදුවනේ. කැල් එකේ ගහලා උත්තරේ දෙන්න නම් කියන්නේ කම්බියේ දිග. හරි. කැල් එක අපේ විභාගයට හම්බ වෙන්නේ නැහැ නේ. ලඝු වලින් හදන්න ඕනේ. 20 බෙදීම 0.81 7.8. ඔව් කම්බියේ දිග මීටර 24.45ක් එනවා. උත්තරේ ඔන්න ලියා ගන්න. හරිද? මම උත්තරේ යටින් ලියන්නම්. මේක ලඝු වලින් හදලා ගන්න ඕනේ. ඔව්. උත්තරේ යටින් මම ලියන්නම්.
24.4යි සමහරවිට ඔයගොල්ලෝ දැන් ඔබ ලඝු පොතෙන් හදද්දී නම් 4යි 6යි කියලා එන්නත් පුළුවන් බලන්න මට ඒ දශම ස්ථාන දෙකකට. මොකද දශම ස්ථාන දෙකකට ගන්න ඊට වඩා ගන්න බෑනේ 24.4යි මම 5යි හරි 6යි හරි ලියන්නම් බලන්න එන උත්තරේ දාගන්න. පැහැදිලිද? මේක ලඝු වලින් හදන්න ඕනේ. හරි ලඝු වලින් මෙතන ලඝු වලින් මතක ගන්නේ අර විදිය. ඉස්සලාම මොකද්ද කරන්න ඕනේ? දෙපැත්තෙම ලඝු ගන්නවා නේ. LGX සමානයි LG ඔය මෙතන ලඝු බෙදීමක් නෙන්නේ. බෙදීම ලියන්න ඕනේ වෙන වෙනම අඩු කිරීමක් ලෙස. එකපාර ලියුවත් කමක් නැහැ. නේ? LGX සමානයි LG මේක. බෙදීමක් තිබ්බොත් ලඝු ගණකයක ඔක ලියුවේ හැටි වෙන වෙනම ලඝු ගණක වල අඩු කිරීමක් ලෙස. LG 20 අඩු කිරීම LG 0.8178. ඔන්න මේක පුතේ මේ ලඝු ගාන හදන එක නෙවෙයිනේ. මේක මේ නිකන් අර උත්තරේ ගන්න හදන එකක් වින්දා ඔය ඔක්කොම පියවර ලියන්න ඕනේ නැහැ ලඝු වල. ගානක් හදනවා වගේ. ටක් ගාලා ලියාගෙන ගිහලා උත්තරේ ගන්න ඉක්මනට එච්චර. හරි. LGX සමානයි LG 20 බෙදීම මේක කියන්නේ බෙදීමක් තිබ්බොත් වෙන වෙනම අඩු කිරීමක් ලෙස ලියන්න ඕනේ. හදන්න. විස්සේ ලඝු ගණක කීයද? විස්සේ ලඝු ගණකය. දැන් ලඝු පොත පෙරලා ගන්න. විස්සේ බිඳුව කීයද? 3.1.1 මේක පුතේ කීයයි දශම දෙන්නේ? නිකන් විද්‍යාත්මක අංකණය ලියුවොත් හරිද? දෙක වැඩි කිරීම 10යි බලයනේ පළවෙනි එක නෙන්නේ එකනේ. ඔව්. එතන පුතේ එන්නේ 1.1 අර දශම කොටස තමයි ලඝු පොතෙන් බැලුවාම එන්නේ 3.1 නේ. 20 බිඳුව 3.1 අඩු කිරීම. පුතේ මේක විද්‍යාත්මක අංකණය ලියුවොත් නම් 8.178 වැඩි කිරීම 10 දින එකනේ. දින 1යි කියන්නේ නියුත් 1යි පූර්ණාංශය. 81.78 81 කීයද? 81 ලඝු පොතේ 81.7 ඔය ඉතින් බැරනම් දැන් වැඩක් නැහැ 81.7 9.1.2 9.1.2 81.7 ඔව් 81.7 9.1.2 තව 8 මධ්‍යනාන්තර තීරය 8 කෙලින් 15ට ආවම මේ පැත්තේ 81 කෙලින් මේ පැත්තට ගියාම 8 කෙලින් 15ට ආවම 4ක් එකතු වෙනවා නේ දැන් මම කියද්දි ඔයගොල්ලෝ කරන්න ඕනේ නිකන් විතර බලන් හරියන්නේ නැහැ විභාගෙට ගියාම නැත්තම් බැරි වෙනවා ඊට පස්සේ 8 කෙලින් 15ට ආවා 81 කෙලින් මෙහාට ගියා එතකොට එකතු වෙන්න 4ක් මේක 4ක් එකතු වෙනවා ලඝු පොතේ 9.1.2.6 වෙනවා ආනකේ මේකෙන් මේක අඩු කරන්න ඕනේ. ඒ කියන්නේ 1.3.1.1 අඩු කරන්න ඕනේ. විමුක්ති 1.9.1.2.6. 6 බිඳුවක් බෑ. මෙහෙන් මෙහාට එකක් ගත්තා 10ක් වෙනවා. 10න් 6ක් 4යි. මෙතන එකෙන් එකක් ගත්තාම බිඳුවයිනේ. ඊට පස්සේ පුතේ මෙතන අඩු කරන්න මෙහෙන් ගන්නත් නෑ. මෙහෙන් එකක් ගන්න මෙහාට මෙතන දෙකක් වෙනවා. මෙතන 10ක් වෙනවා. මේක එකක් ආයෙ මෙහාට ගත්තාම මෙතන 10යි. මෙතන 9ක් වෙනවා. එකක් නැහැ නැත්නම් මෙහාට 10න් දෙකක් 8යි 9න් එකක් 8යි එතන දෙකෙන් 9ක් බෑනේ නේ දෙකෙන් 9ක් බෑ නේද මේ පැත්ත එක මෙහාට ගත්තම 10යි 10 දෙකයි 12න් 9ක් 3යි 12න් 9ක් 3යි එතන දැන් බිඳුවයිනේ ඔව් බිඳුවෙන් අඩු කරොත් වියුත් එකක් කීයද පුතේ බිඳුවෙන් අඩු කරොත් වියුත් එකක් කීයද බිඳුව අඩු කිරීම වියුත් එක කියන්නේ ඍණ 1යි ඒ කියන්නේ 1යි ඍණ 1යි ධන එකක් වෙනවා. එතන එන්නේ කොට 1.388.4 ඔය අතන්තර පුළුවන් එන්න ඕනේ. නේ? හරි. ඒ කියන්නේ මෙතන x සමානයි ඇන්ටිලොග් 1.388.4 දැන් 3884 බලන්න කීයද තියෙන්නේ කියලා. අනිවාර්යෙන් බලන්න මෙන්න මේ ඉලක්කන සෙට් එකේ එන්න ඕනේ. සෙට් වෙන්න ඕනේ මේ උත්තරේ මේ විදිහට. ඔව් 3884 තියෙනවා කරන්නේ තෝරනවා මේ උත්තරේ එන්න ඕනේ බලන්න මොකද තියෙන්නේ 3000 මෙන්න මේ අවි ඉලක්කම් හතර බලන්න තියෙන්නේ කීයද 3884 3884
74 තියෙනවා. 3874 තියෙනවා 24 4යි. 24 4 තියෙනවා. එනවනේ උත්තරේ වෙනවනේ එනවා කියන. හරි. 24 4 තියෙනවා 3874. තව 10ක් මතිනේ. මේ පැත්තට ගියාම 9 තියෙනවා 10 නෑ. අඩු එක ගමු. ඔව්. 9 කෙලින් උඩට ගියාම දැන් 11ක් තියෙනවා. අන්න ඒ කියන්නේ 11 ගත්තා නම් මේ උත්තරේ එනවා නැත්නම් චුට්ටක් වෙනස් වෙනවා. ඒක අවුලක් නෑ. මෙහාට ගියාම මධ්‍යනාන්තර තීරේ 10ක් නෑ 9 තියෙන්නේ. 9 කෙලින් උඩට ගියාම 5. ඊළඟ ඉලක්කම 5. ඊට පස්සේ ඒක දශම වෙන් කරන්නේ පුතේ මේ පූර්ණාංශෙට. මේ පූර්ණාංශයට එකක් එකතු කරන්න 1 1 2යි දශම ස්ථාන ඉස්සරහා ඉඳන් දෙකක් දකුණට වෙන් කරන්න. උත්තරේ 24.45යි දශම ස්ථාන දෙකකට එනවා. අර කියන්නේ ඒවා මේ උත්තරේ තමයි හරි මේක. ඉතින් මේක අපිට ලඝු වලින් හදුවාම එන්නේ ඔහොමනේ. ඉතින් අවුලක් නැහැ. හරි පොඩ්ඩක් තේරිච්ච කට්ටියට උස්සන්න මේවා ටික. කලින් කරපුවා ලඝු සුළු කිරීම. ඔය වගේ වෙලාවක ලඝු වලින් හදන්න ඕනේ. තේරුණාද? උස්සන්නකෝ. මේවා අපි කලින් කරපුවානේ ලඝු ගණක. මොකද? මේක පේපර් එකේ ලියන්න පුතා. මේ සුළු කිරීම පේපර් එකේ කරන්න. හදන චුට්ටක් පැත්තෙන් ඈ. ඔව්. ඒකට මොකද සමහරලාට මෙහෙමයි ලකුණු විභාගෙදී එකක් වගේ දෙන්න පුළුවන් මේ සුළු කිරීමට. කොහොමද මේ උත්තරේ ගන්නවත් ලකුණු දෙක හම්බ වෙනවා ඈ. හරි. හැබැයි ලඝු ගානක් වෙනම එනවනේ පේපර් එකේ නේ? රචනා ප්‍රශ්නයක්. ඒක එතකොට ලස්සනට හදන්න ඕනේ. කෙටියෙන් ඔහොම ලියලා හදන්න එපා. පිළිවෙලට විස්තර ඔක්කොම මේවා ලියලා හදන්න ඕනේ. මේක මේ ගානේ මේක සුළු කරලා උත්තරේ ගන්න කරන එකක් නෙමේක නේ? එතකොට නිකන් ඔහොම කටුවට කරාම ඇති එතනම ඒ හරියට. හරි. පැහැදිලිද ඒ ගාන? හොඳයි. දැන් පුතේ ඔය වගේ ප්‍රශ්නාංක 4 සහ 5 තියෙනවා. කරන්න පුළුවන්ද? ඒ අභ්‍යාසය කරගන්න පුළුවන් වෙයි කියන කට්ටිය අත උස්සන්න. ඔව් අර 6 වෙනි ගානද? ඒක නිකන් රූපය ඇඳලා දෙන්නද? මම ওই ගණන් දෙකේම රූප දෙක ඇඳලා දෙන්නම් ඊට පස්සේ ඔයගොල්ලෝ පස්සේ හදන්න. හතරවෙනි ගානත් අපි හදපු වගේ දැන් ගානක් නේ. ඔව්. ඒක හතරවෙනි ගාන මේ වගේ ගානක් හැදුවේ. පස්වෙනි ගාන තිරස් පොළොව මත ඒහා බී ආයක මම පොඩ්ඩක් නිකන් රූපේ වුණා හැදලා දෙන්නම්. පස්සේ ගන්න. හතරවෙනි ගාන මේ වගේ ඉගෙන කියන්න. ඒවා විවිධ වැඩවලට මාත් කරගන්න. හතරවෙනි ගාන. පස්වෙනි ගාන මෙමය කියන්නේ. ගාන කියන්න 5. තිරස් පොළොව මත ඒහා බී සිරස් කුල්ලු දෙකක් අන්න කණු දෙකක් හිටවලා. මීටර් 200ක පරතරයකින් පිහිටා තිබේ. මෙන්න. කණු දෙකක් තියෙනවා. හරි කණු දෙකක්. ඊට පස්සේ හරි ඊට පස්සේ කියනවා ඒ කුළුණ මුදුනේ සිට B හි මුදුනේ ආරෝහණ කෝණය. ඒ කියන්නේ පුතේ මොන කණුවද උසින් වැඩි? කණු දෙකක් තියෙනවා. මම අහනවා මොන කණුවේ උසද වැඩි? A කණුවේ මුදුනේ ඉඳන් B කණුවේ මුදුනේ ආරෝහණ කෝණය කියලා කියන්නේ. ඒකෙන් මොන කණුවද උස කියලා අපිට කිව්වේ ඇයි? මොන කණුවද? ඔකෝ A කණුවද B කණුවේද උස වැඩි? ඊට පස්සේ කියනවා B හි පාමුල අවරෝහණ කෝණයක් දීලා තියෙනවා. ඈ මොකද? ඔව් B කණුව තමයි උසින් වැඩි. ඉතින් මෙහෙමනේ. මේ දෙන්නේ පුතේ A කණුව. හරි. මේ දෙන්නේ A කණුව. මෙතන පැහැදිලිව තේරෙනවා මේ පොළව. හරි. පොළව. මෙන්න පුතේ මේක A කණුව. දැන් මේ A කණුවේ මුදුනේ ඉඳන් B කණුවේ මුදුන බලද්දී ආරෝහණ කෝණයක් කියන්නේ ඉතින් උඩ බලනවා කියන එකනේ. ඔය මෙතන ඉඳන් බලන පුද්ගලයෙක්ට B කණුවේ මුදුන පුතේ ආරෝහණ කෝණය කියලා පේන්නේ. ඒ කියන්නේ B කණුව උසින් වැඩි කියලානේ. තේරෙනවද? මෙන්න B කුළුණ. B කුළුණ කණුවක් හරි කුළුණක් හරි. මෙන්න B. තේරෙනවද? මේකින් ටිකක් S මට්ටම් වේගාව. ඔව්.
ඊට පස්සේ පුතේ මෙතන ඉඳන් B කණුවේ පාමුල බලද්දී ඒක අවරෝහණ කෝණයකින් තමයි බලන්න වෙන්නේ. A කුරුමේ මුදුනේ ඉඳන් B කුරුමේ මුදුන බලද්දී ආරෝහණ කෝණය අංශක 4යි කලා 10යි. අංශක 4යි කලා 10යි. ඒ වගේම B පාමුල අවරෝහණ කෝණය මේ කෝණේ අංශක 8යි. ගානේ මේක තේරෙන්න ඕන නැත්නම් රූපයන් ඉන්න බෑනේ අංශක 8යි කලා 15යි. ඒක තේරෙන කට්ටිය අත උස්සන්න රූපේ. කණු දෙක අතර කරතරය මීටර 200යි. එතකොට මේකේ ඍජු කෝණී ත්‍රිකෝණ තියෙනවා කීපයක් ඈ මේ සිරස් මෙතනක් තියෙනවා. ඔව්. ඉතින් මේක මීටර 200 නම් මේ පරතරේ කීයද මෙතන දාගන්න මීටර 200යි කියලා. නේ? මෙන්න පරතරේ මේ නිල් පාටින් පෙන්නන පරතරේ මීටර කීයද? මේ 30 ඒකාව මේක 200 නම් මේක 200 නේ. මීටර 200. තේරුණාද? මට කියන්නේ රූප සටහන තේරිච්ච කට්ටියට උත්සන්න. කණු දෙක අතර පරතරේ 200යි මීටර කියන්නේ මෙතනත් පරතරේ 200යි. 200යි. මේ කෝණයේ අංශක 4යි කලා 10යි. මෙතන AB ඔන්න මේ ලක්ෂ වශයෙන් දැම්මොත් මේ කණු දෙකනේ. හරි ඒ කණුව B කණුවනේ. මේක ඕනනම් A කණුව. කුළුණනේ කුළුණ. මේක B කුළුණ. A කුළුණයි B කුළුණයි. හරි. හොඳයි. ඊට පස්සේ මෙතන ඕන ලකුණු දා ගන්නවා නම් මොනවා හරි මේ ලක්ෂ්‍ය P මේ ලක්ෂ්‍ය Q මෙතන ලක්ෂ්‍ය R මෙතන ලක්ෂ්‍ය S මෙතන ලක්ෂ්‍ය T P Q R S T දා ගන්න. පැහැදිලිද? හරිනේ. මෙම තොරතුරු දල රූප සටහනකින් දක්වන්න ඕනම අඳින්න ඕනේ. A හා B කුළුණ වල උස නේද? A හා B කුළුණ වල උස වෙන වෙනම ආසන්න මීටරයකට හොයන්නත් ඕනේ. A කුළුණ පාමුල සිට B කුළුණ මුදුනේහි ආරෝහණ කෝණය හොයන්නත් ඕනේ. B කුළුණ පාමුල සිට නෙමෙයි A කුළුණ පාමුල සිට B කුළුණ මුදුනේ ආරෝහණ කෝණය හොයන්නත් ඕනේ බලමු. මේක ඔන්න හදලා දාමුනේ. තේරෙනවද? අහන්න ටික. ආසන්න මීටරයට කියන්නේ පූර්ණ සංඛ්‍යාවට හෙව්වනම් හරි. ගානේ අහන්න ටික තේරෙනවද? දල සටහන හරියයි රෝග ඉලක්කන්න එක හරි. රූප සටහන ඇන්ද පීගේ තේරිච්ච කට්ටිය අතුස්සන්න. මේ මම ලක්ෂ ටික P Q R S T මේ තියෙන්නේ A කුළුණ මේ තියෙන්නේ B කුළුණ. හැමෝටම තේරෙනවද රූප සටහන? ආරෝහණ කෝණේ අවරෝහණ කෝණේ පැහැදිලිද? හරිනේ. මේක 30 මේකත් 30 සමාන්තරයි. මෙතන ලම්බකයි. right. දැන් පුතාලා අපිට ඕන නම් මෙහෙම වැඩක් කරන්න. දැන් මේක ඍජු කෝණ ත්‍රිකෝණ කීපයක් තියෙනවානේ. ඔව්. එකක් ඕන නම් මම මෙන්න මේ දිය දාගන්නම් x කියලා. simple. මේ දිගේ x ඊට පස්සේ මේ දිග simple y දාගන්න. එතකොට b කුළුණේ උස කියන්නේ x ධන y කියන එක. හරිද? a කුළුණේ උස කියන්නේ පුතේ මෙන්න මේ y කියන එකම නේද මේ? ඔව්. දැන් මේ පරතරයේ y නම් මේකත් y. a කුළුණේ උස y වෙනවා. තේරෙනව නේද? මොකද මෙතන නිකන් මේ ඍජු කෝණාශ්‍රයක් වගේ තියෙන්නේ. එතකොට මේ දිගට මේ දිග සමානයි මේක සමානයි. හරිද? 200 මේක 200. දැන් ඉස්සෙල්ලාම ඕගොල්ලන්ට මේ ඍජු කෝණී ත්‍රිකෝණයට දාන්න බලන්න. හරිද? SRT ඍජු කෝණී ත්‍රිකෝණයට මම මෙන්න මේ දිග හොයන්න ඕනේ. එතකොට මට කියන්න මේ කෝණයේ ඇසුරෙන් මේ ඍජු කෝණී ත්‍රිකෝණ සමගලා මේ කෝණයේ ඇසුරෙන් මේ තියෙන පාදේ මොකද්ද? දිග දන්න පාදේ මොකද්ද?
ඉක්මනට කියන්නේ. මෙන්න මේ කෝණය ඇසුරෙන් SRT ඍජු කෝණේ ත්‍රිකෝණේ මේ කෝණේ දන්නවනේ මේ අංශක 4යි කලා 10යි නේ. මේ කෝණේ ඇසුරෙන් මේ පාදේ මොකද්ද? දිග දන්න පාදේ. මීටර 200යි කියන දිග දන්න පාදේ මොකද්ද? අකාල කියන්නේ. මේක මේ හදන්නේ විභාග මට්ටමේ ගණන් ඈ. රචනා ප්‍රශ්න මේ රචනා ප්‍රශ්න ලකුණු 10 ප්‍රශ්න හදන්නේ විභාගයට ඔය වගේ මේ ආපු මේවත් ඇවිල්ලා තිනේ ඈ. හරි. මේ කෝණේ ඇසුරෙන් මේ පාදේ දිග දන්න පාදේ බද්ධ පාදේ. බද්ධ පාදේ ගමු. දිග දන්න පාදේ බද්ධ පාදේ. කර්ණයේ දිග දන්නේ හින්දා ගන්න එපා. මේ පාදේ මොකද්ද පුතේ? අපිට දැන් මේ දිග හොයන්න ඕනේ මේ x දිග. ඔව්. මේ දිග මෙන්න මේ දිග හොයාගන්න වෙනවානේ. මේක හෙව්වන් හොයන්න නැතුව ගෑනේ කුල්ලේ උස ගන්නනේ. ඔව් ඒක හොයන්න වෙනවා. මේ හොයන්න ඕන පාදේ මොකද්ද? සම්මුඛ පාදේ. එහෙනම් පුතේ සම්මුඛ පාදයයි බද්ධ පාදයයි තියෙන ත්‍රිකෝණ මිතික අනුපාතය මොකද්ද? සබ එන්නේ මොකද්ද? අනුපාතේ tan දාන tan අංශක 4යි කලා 10යි. අංශක 4යි කලා 10යි කෝණේ tan නගේ දාන්න. අංශක 4යි කලා 10යි. ඉපකරන් හරි. එතකොට පුතේ සම්මුඛ පාදේ tan කියන්නේ සබ tan කියන්නේ සබනේ සම්මුඛ පාදේ SR දිග බෙදීම බද්ධ පාදේ RT නැත්නම් TR. හරි. පුතා අංශක 4යි කලා 10 කෝණේ අංශක 4යි කලා 10 කෝණේ tan නගේ හොයලා දෙන්න. අංශක 4යි කලා 10 එතකොට නම් එන්නේ 0.0නේ. ඔව්. අංශක 4යි කලා 10 ගෙලින්ම tan නගේ කීයද 0.07යි 2යි 9නේ. tan වගු පෙරලා මුලම තියෙන්නේ. ඒක 0.0නේ. 0.07යි 2යි 9. හරි 2යි 9. සම්මුඛ පාද දිග හොයන්න ඕනේ x. බෙදීම බද්ධ පාද දිග 200යි. හරි. හක්ගාලා මේ 200 හරස්ව කරන්න 0.07යි 2යි 9 මේ 200 හරස් තුන කරාම වැඩි කිරීම 200. කී දෙන්නේ? ඔය 200ෙන් ගුණ කරනවා කියන්නේ 100ෙන් ගුණ කරලා 2ෙන් ගුණ කරනවා කියන එකනේ. ඔව්. මේක 100ෙන් ගුණ කරොත් මේක මම ලියනවා මේක 100ෙන් ගුණ කරොත් නම් එන්නේ කීයද? දශම ස්ථාන දෙකක් වැඩි වෙනවනේ. 5යි. 1යි 2යි. වැඩි කිරීම හරි එකපාරම ඉවත් කරන්න බෑ. නැත්නම් 200 කියන්නේ 100 ගුණ කිරීම 2 කියන එකනේ. මම ඒක ලියා ගන්නම් ඈ. 200 කියන්නේ 100 ගුණ කිරීම 2. එතකොට මේක 100ෙන් ගුණ කරාම පුතේ කීයද? දශම ස්ථාන දෙකක් 5යි. ඒ කියන්නේ 7.29 එනවා. වැඩි කිරීම ආයේ 2. x සමානයි x කිය දෙන්නේ. දෙකකින් වැඩි කරලා උත්තරේ ගන්න. 14.58යිද? හොඳයි. ඔව්. මම මෙහෙ ලියන්නම්. උත්තරේ කීයද ආවේ? 14.58යි. ඔව් 14.58යි. මීටර. එහෙනම් පුතේ මේ උස දැන් හොයාගත්තා. 14.58යි. ඒ b කණුවේ මුළු උස නෙමෙයි. මෙන්න මේ ටිකේ උස. b ගුණල කියන්නේ මෙතන ඉඳන් මෙතෙන්ටම උසනේ. මෙන්න මේ ටිකේ උස ගන්නවා. දැන් ආයි මෙන්න මේ ටිකේ උස හොයන්න ඕනේ. මොකද ආයි කරන්න ඕනේ? ආයි ඔය වැඩේ කරන්න වෙනවා ආයි පාරක්. මොකද? ආයි පුතේ දාන්න TRQ ඍජු කෝණේ ත්‍රිකෝණේ සලකන්න. මෙන්න මෙයා. තේරුණාද කරන්න ඕන වැඩේ? ඒක පුතේ ඕනම ඍජු කෝණේ ත්‍රිකෝණයකට අපිට sin cos tan දැන් මෙහෙ. දැන් මේ උස හොයන්න මේ ඍජු කෝණේ ත්‍රිකෝණේ සලකමු. TRQ ඍජු කෝණේ ත්‍රිකෝණේ සලකා.
PRQ PRQ ඍජු කෝණයේ ත්‍රිකෝණේ සලකනවා. ඍජු කෝණයේ ත්‍රිකෝණේ හරි. එතකොට පුතේ මේ කෝණේ ගන්න වෙන්නේ මේ ඍජු කෝණේ ත්‍රිකෝණේ තියෙන කෝණේ මේකනේ. ඒක ඇසුරෙන් එයාට අනුව මෙන්න මේ පාදෙ දිග දන්නවනේ. දැන් මේ පාදේ මෙයාටත් පොදුයි මෙයාටත් පොදුයි. මේ පාදේ මීටර 200නේ. ඔව්. ඒක පුතේ කෝණෙත් එක්ක ගෑවෙන පාදේ කියන්නේ බද්ධ පාදේ. ඒක බද්ධ පාදනේ. හරි. මේ කෝණෙත් එක්ක ගෑවෙන පාදේ බද්ධ පාදේ. ඒකේ දිග දන්නවා. දිග හොයන්න ඕන පාදේ මොකද්ද පුතේ? ඒකේ මේ සම්මුඛ පාදේ. මේක කර්ණයනේ. ඔව්. දිග හොයන්න ඕන පාදේ y දිග පාදේ සම්මුඛ පාදේ. එහෙනම් ඒකටත් පුතේ දාන්නේ සබ tan. දාන්න tan. කෝණේ කීයද පුතේ? අංශක 8යි කලා 15. tan කියන්නේ සබ. සම්මුඛ පාද දිග QR. බෙදීම බද්ධ පාද දිග PR. ඒක. අග්ගාල පටන් ගමු. අංශක 8යි කලා 15 tan නගේ බලන්න. tan වගුව පෙරලලා අංශක 8යි කලා 10 කීයද පුතේ? අංශක 8යි කලා 10 0.14335 නේ. 0.14335 ඉන්නේ. කොච්චර කෝණේ tan නගේද? අංශක 8යි කලා 10. තව කලා 5ක් තියෙනවානේ 15ට. කලා 5 කෙලින් යන්න මධ්‍යනාන්තර තීරයේ කලා 5 කෙලින් 15ට එන්න. කලා 5 කෙලින් 15ට එන්න 8 කෙලින් මේ පැත්තට ආවම පුතා කීයද? 15ක් නේද? තියෙන්නේ. ඒක මේකට එකතු කරන්න. 5 10 බිඳුව මේක පුතු 1.5 නේ. මතකයි මෙතන 1.0 පුතේ එහෙනම් අංශක 8යි කලා 15 කියන කෝණේ tan නගේ දෙන්නේ 0.145 බිඳුව. නේද? ඉක්මන් කරන්න. හරි. සමානයි සම්මුඛ පාදේ. මෙතන ඉඳන් මෙතෙන්ට y නේ. බෙදීම ඊට පස්සේ බද්ධ පාදේ TR කියන්නේ 200. ඒකෙත් පුතේ අර වගේම 200 මෙහාට හරස්ම කරලා නම් y උත්තර වෙනවා. ඒතකොට පුතේ 0.145 බිඳුව වැඩි කිරීම 200. ඒ කියන්නේ මේක අපේ ලියුවේදී 200ෙන් ගුණ කරනවා මේ අග බිඳුව උනා ලියන්න ඕනේ නැහැ. නේ ඕන ලියා ගන්න 200ෙන් ගුණ කරනවා කියන්නේ පුතේ 100ෙන් ගුණ කරලා 2කින් ගුණ කරන්න ඕනේ කියන එකනේ. 200 කියන්නේ 100 වරක් දෙකනේ. හරි. ඒක 100ෙන් ගුණ කරාම දශම පිට දෙකක් පයින්නවා ඉස්සරහට. එතකොට 14.5 බිඳුව. වැඩි කිරීම 2. මේවා බිඳුව බිඳුව ඒවරක් 5 10 බිඳුව දැන් එකක් ඉතුරුයි. ඒක මෙහාට ආවම දෙවරක් අතර 8යි 1යි 9යි දෙවරක් පිට 2යි. හරි කියන්නේ හරියටම මීටර 29ක් ආපු කට්ටිය. වයිට මීටර 29ක් ආපු කට්ටියට උස්සන්න. දැන් ඕගොල්ලන්ට අස්සන්න කිව්වේ ඇයි මේ කණු දෙකේ උස. එහෙනම් මට කියන්න A කුළුණේ උස කීයද? B කුළුණේ උස කීයද? දැන් ලියුවේ ඇයි උත්තර. ලියන්න බලන්න. A කුළුණේ උසයි B කුළුණේ උසයි ලියන්න. කීයද? තව අභ්‍යාසයක් ගන්න. ඒක අද කරන්න වෙන්නේ නැහැ. ලබන සතියේ තමයි පුතේ කරලා ඉවර කරන්න වෙන්නේ. අද වෙලාම තියෙනවා අන්තිම අභ්‍යාසය. ඒකෙත් තියෙන්නේ විභාග ප්‍රශ්නම තමයි ඈ. දිගංශයත් එක්ක මම දිගංශය ගැන අද කියලා දුන්නානේ. ලබන සතියේ ගණන් ටික හදලා ඉවර කරලා දාම් පාඩම ඔයගොල්ලෝ අර කුලක පාඩමේ තව ළමයි 5-6 දෙනෙක් ඉන්නවා ඉල්ලගත්තේ නෑ. 5ක් 6ක් ඉල්ලගෙන බැලුවා. රෙකෝඩින් එක මම බලන්න කිව්වනේ කුලක පාඩමේ ළමයි 5-6 දෙනෙක් ඉන්නවා ඉල්ලගත්තේ නැති අයත්. ඒක මේ සතියවත් ඉවර කරන්න. කුලක පාඩමේ රෙකෝඩින් එක ලේසි. පාඩමක් නේ කුලක රචනා ගානක් වෙන වැදගත්. හරි.
ඉස්කෝලේ දැන් යනවද මේ දවස්වල යනවද අතුස්සන මන් යන කට්ටිය ඉස්කෝලේ ගිය කට්ටිය අතුස්සන ගියා ළමයිගේ පැමිණීම කොහොමද ළමයි සාමාන්‍ය පන්ති කීයක් වගේ ඉන්නවද කොහොමද කියන්නේ එක එක පන්ති ඕගොල්ලන්ගේ පන්ති වල ළමයිගේ පැමිණීම පුට්ටක් ඒ කියන්නේ ළමයි සාමාන්‍ය 40ක් වගේ ඉන්නවා නම් පන්තියක 20ක් විතර ඉන්නවද ඊට වඩා ඉන්නවද ළමයි එනවද ඉස්කෝලේ දැන් එහෙම දන්නේ නැහැ පන්ති හැමෝම ආවා හොඳයි හැමෝම වගේ එනවද කියන්නේ ළමයි දෙන්නෙක් නම් කොටස් දෙකකට වෙන් කරලා ගෙන්නනවා හරි දැන් මොනවද උගන්වන්නේ එතකොට මොන පාඩම්ද කරන්නේ පාඩම් කරනවද උගන්වනවද ඉස්කෝලේ අග හරියේ පාඩම්ද නැත්නම් මැද හරියේ ඔන්ලයින් කරානේ ඒ කාලෙත් ඒකින්ද ගෙනලුවන්නේ නිර්මාණ ගණන් වල මේ පාඩම කරනවා දැන් එහෙනම් අවුලක් නැහැ නේ අපි පන්ති කරපු හින්දා මේක තමයි ටිකක් අර ලොකු ප්‍රස්තාරය කරලා තියෙනවා හොඳයි ගැටලුවක් නැහැ මේ පාඩම දැන් හොඳටම කරලා තියෙන්නේ දවස් වැඩි ගාණක් කරන් දවස් මම වැඩිම කාලයක් යන පාඩම තමයි මේක මාස දෙකක් විතර ගත්තා හරි ඊට පස්සේ දින පාඩම් නම් පොඩි පොඩි පාඩම් දැන් අසමානතා පාඩම අපිට දවසෙන් කරගන්න පුළුවන් චූටි පාඩම් තියෙන්නේ හරි අසමානතා පාඩමේ පුතේ 10 පන්තියේ ටිකම තමයි තියෙන්නේ ඒක ඔයාලට කැමති නම් ඕනනම් රෙකෝඩින් එක අරන් බලන්න 10 කොහොමද මම අසමානතා පාඩම මේ ක්ලාස් එකේදී කරනවා කෙටි ප්‍රශ්නයක් වගේ තමයි ආවොත් එන්නේ විභාගෙට මේකෙන් කෙලිම රචනා ගානක් සහ කෙටි ප්‍රශ්න එහෙම නෙමෙයි හරි ඉතින් මේ කණු දෙකේ උසවත් හරියද a කුළුනේ උස කෙලිම කීයද නේ දැන් a කුළුනේ උස කියන්නේ මේ තියෙන්නේ a කුළුනේ a කුළුනේ උස කියන එක සමානයි මෙන්න මේ උසට ඒ කියන්නේ y කියන උසට නේ ඔව් ඒ කියන්නේ දෙක කීයද මීටර y 29යි ගන්න 29 b කුළුනේ උස ගන්න පුතේ මෙන්න b කුළුනේ උස ඒක සමානයි y එකතු කිරීම x ඒ කියන්නේ 29ට x කියන්නේ 14.5ක් එකතු කරන්න වෙනවා. පුතේ ඒක කීයද එන්නේ? 29ට 14.5ක් එකතු කරාම කීයයි? ඔය 14 29 එකතු කරොත් 30 මේ 43 නේද? 9 4 3යි එකක් විතර ඒක 43යි මෙතන 0.5ක් එනවනේ. ඉතින් මේක අහන්නේ ගානේ ආසන්න පූර්ණ සංඛ්‍යාවටද බලන්න. කුළුණු දෙකේ උසවල් ආසන්න පූර්ණ සංඛ්‍යාවටද? ආසන්න මීටරයට ඒකනේ. ඔව්. ඒතර පුතේ ඒ කුළුණේ උස 29යි ආසන්න මීටරයට. මේක පූර්ණ සංඛ්‍යාවට වැටෙවොත් පුතේ 40 කීයද? 5යි 8යි කියන්නේ පුතේ මෙතන දශම පළමු දශම ස්ථාන ඉලක්කම 5නේ. එතකොට මේ පැත්තට එකක් එකතු කරන්න වට යන්නේ 44ක් වෙනවා පුතේ. ඒක තේරෙනවද උත්තර අහන විදිහට තියන්නේ? හරි රෝම ඉලක්කම් දෙකක් හරි. එක හරි රෝම ඉලක්කම් දෙකක් හරි. රෝම ඉලක්කම් 3. රෝම ඉලක්කම් 3. හරි මම මේක මගන්නම් ඈ මේක. හරි මේක ගන්නේ. හොඳයි රෝම ඉලක්කම් 3 මම මෙතන හදන්නම්. තුන. හරි. රෝම ඉලක්කම් 3 මොකක්ද තියෙන්නේ බලන්න. ඒ කුළුණ පාමුල සිට බලද්දී ඒ කුළුණේ පාමුල ඉඳන් බලන කෙනෙක්ට B කුළුණ මුදුනේ ආරෝහණ කෝණය. අපිට මෙතන ඉඳන් බලනවා B කුළුණ මුදුන තියෙන්නේ. ඒ කණුවේ මුලේ ඉඳන් B කුළුණේ මුදුන යා කරගන්න රේඛාව මෙන්න. ඒ කණුවේ පාමුලයි B කණුවේ මුදුනයි යා කරගන්න අන්න. ඔන්න දෘෂ්ටි රේඛාව. මොකද දැන් මෙතන ඉඳන් බලන්නේ. මෙන්න මේ කෝණේ අපි දාගමු මොකක් හරි සිම්පල් A හරි මොකක් හරි අපිට දාගන්නකො මෙන්න මේ කෝණේ සිම්පල් A කියලා දාගන්න
ඔන්න ඔය කෝණය නේද පුතේ ආරෝහණ කෝණය. මේ S මට්ටමේ ඉඳන් උඩට බලපු කෝණය. තේරුණාද අතුස්සන්? ආරෝහණ කෝණය. ඔන්න ඕක හොයන්න ඕනේ. පැහැදිලිද? පැහැදිලි නේද? හරි. මෙන්න මේ කෝණය තමයි අපි දැන් ඔය අහන්නේ. දැන් ඕක ඔව්. එතකොට ඔය කෝණයේ ඇතුළත් වන ඍජු කෝණී ත්‍රිකෝණයක් ගන්න වෙනවා. මට මේ කෝණයේ ඇතුළත් වන ඍජු කෝණී ත්‍රිකෝණය මොකක්ද කියලා කියන්නේ. මේ අපි අගේ හොයන්න ඕන කෝණේ ඇතුළත් වන ඍජු කෝණී ත්‍රිකෝණයක් ගන්න ඕනේ. මොකද්ද? PQRS P අකුරු වලින් මට කියන්න මේ කෝණයේ අන්තර්ගත ඍජු කෝණී ත්‍රිකෝණය මොකක්ද කියලා. මම දැන් පෙන්නුවත් එක්ක. මොකද? P Q S කියා ගන්න පුළුවන් වෙන්නේ ඕනේ. P Q S ඔය දාන්න P Q S ඍජු කෝණී ත්‍රිකෝණය PQS නේද? PQR නෙමෙයි. PQS. ඔව්. PQS කිව්වොත් මෙන්න මෙහෙම. මේක අහුවෙන්න නම් PQS. ඔව්. දැන් පුතේ කෝණයක් හොයනවා නම් ඍජු කෝණී ත්‍රිකෝණයක කෝණයක් හොයනවා නම් ත්‍රිකෝණමිතික අනුපාත දාලා පාද දෙකක දිග දැනන් ඉන්න ඕනේ. ඔන්න බලන්න ලස්සනට මේ ත්‍රිකෝණේ පාද දෙකක දිග අපි ගන්නවා මේ වෙද්දි මේ පාද දිග 200යි මීටර මේ පාද දිග කීයද? කීයද? මේක දිග කීයද? 44යි කියලා ගන්න. ගාන කිව්වනේ අර ආසන්න පූර්ණ සංඛ්‍යාවට කිව්වම ආයි දශම අගයන් ගන්න එපා. 44 ගණන් හදන්න. හරි. එහෙනම් මේකේ උස දාන්න 44යි කියලා. මේක උස අපි ගත්ත උත්තරේ දාගන්න 48යි කියනවා. එහෙනම් පුතේ මට කියන්න දැන් අපි අගය හොයන්න ඕන පාදය. මේ අගය කෝණේ විශාලත්වය හොයන්න ඕන අගය තමයි මේ හොයන්න ඕන කෝණේ ඒනේ. ඒක ඇසුරෙන් දිග ගන්න පාද දෙක මොකක්ද? එක පාදයක් මේක මොකද්ද පුතේ? කෝණෙත් එක්ක ගෑවෙන පාදේ බද්ධ පාදේ. අනිත් දිග ගන්න පාදේ සම්මුඛ පාදේ. සම්මුඛ පාදේ. හරි. එහෙනම් පුතේ දාන්න ඕනේ මොකද්ද? සබ tan. tan මේ කෝණේ A. කෝණේ විශාලත්වයේ A. tan A. tan කියන්නේ සබනේ. නම් මේ කෝණයේ ඇසුරෙන් සම්මුඛ පාදේ QS දෙදීම බද්ධ පාදේ PQ. කර්ණය ගන්න එපා මොකද කර්ණයේ දිග දන්නේ නැහැ. සයින් කොස් අනුපාත ගන්න ගියොත් කර්ණය අහුවෙන්නේ ඉන්න ඒක ගන්න එපා. මොකද දිග දන්න පාද දෙක තමයි ගන්න ඕනේ. මේ කෝණය හොයද්දී ඊට අදාළ දිග දන්න පාද දෙක. එකක් බද්ධ පාදේ අනිත් එක දිග දන්නවා සම්මුඛ පාදේ. නේ? හරි අනිවාර්යෙන් මේක තමයි දාන්න වෙන්නේ මෙතන. ඉතින් සම්මුඛ පාදේ දිග කීයද? 44යි. බද්ධ පාද දිග කීයද? 200යි. මේක බෙදා ගන්න අමාරු නෑ පුතේ. නේද? ඔව්. 200ෙන් බෙදනවා කියන්නේ දෙකෙන් බෙදලා 100ෙන් බෙදන්න කියන එක තියෙන්න ඕන. ඉතින් මේක 100ෙන් බෙදුවොත් කීයද? 0.44යි නේ. අපිට කැපුවොත් කීයද? අපල දාමු ඕන. අපල දාමු. 3.8යි දෙකෙන් කැපුවොත් කීයද පුතේ? 44ට දෙකේ 22යි. 200ට දෙකේ 100යි. 100ෙන් 22යි නේ. 22 100ෙන් බෙදුවාම පුතේ දශම ටික 22 ගත්තාම මෙතන දශම ටික දෙකක් වමට පයින්නවනේ 100ෙන් බෙදද්දි. මේ දශම ටික දෙපාරක් මෙහාට පයින්නවා. එතකොට කී දෙන්නේ පුතේ? දශම ටික දෙපාරක් මෙහාට පැන්නාම ඔව්. හරි කී දෙන්නේ? 0.0 ඉස්සරහින් බිංදුව දාන්න 2යි 2යි. ඒ කියන්නේ පුතේ මෙතන අපිට ලිව්වේ හැකි දශම ස්ථාන 4කටම 0.2යි 2යි. කොහොම නෙන්නේ? නේ? ඔව්. ඉක්මන් කරන්න. තේරුණාද මේක බෙදුවාම එන්නේ මේක කියලා? මම මේ 8යි දෙකකින් කපලා සරල කරගත්තා. 22 බෙදීම 100යි කියන්නේ දශම දෙකක් වමට පයින්නවනේ දන්නවනේ ඒක. 0.2යි. එහෙනම් පුතේ මෙන්න මේ කෝණේ ගෑන්නාගේ සමානයි. මෙන්න මේ ඒ කෝණේ ගෑන්නාගේ සමානයි 0.2යි 0.2යි. එහෙනම් අපි බලන්න ඕනේ අර ඇන්ටිලොග් බලනවා වගේ
මෙච්චර අගයක් තියෙන්නේ කොච්චර කෝණයකටද tan වගුවේ. tan වගුවේ බලන්න පුතා 0.22 2.2 බිංදු දෙකනේ ඕක. එතකොට 2.2 17 ගත්තොත් වැඩි. කීයද ගන්න වෙන්නේ? 2.1 8.6 තියෙනවනේ ඕක. ඒ කීයද? 0.21 8.6 තියෙනවා. මෙන්න මේක තියෙනවා. 2.1 0.21 8.6 තියෙනවා. කෝණේ කොච්චරද? අංශක 12යි කලා 20 කෝණේ. දැන් මේ යගේ ගන්න තව කොච්චරක් මදිද පුතේ? මෙතන ඉඳන් තව කීයක්ද මදි? ඈ? ඔව් මේකෙන් මේක අර කරලා බලුවා හරි. නැත්නම් ඔයගොල්ලන් කිව්ව හැගෙන කීයක් මදිද? තව හතරක් දැම්මොත් 1.9 බිංදුවයි තව 14ක් නේ? 14ක් මදි. ඔව්. මේකට 14ක් එකතු කරොත් මේක එන්නේ. එහෙනම් කෙලින්ම යන්න මද්දන මේ පැත්තට යන්නේ. ඒ කියන්නේ ඔය මේක හම්බෙච්ච වේලිය ගලින් මේ පැත්තට යන්නේ. 0.21 8.6 ගලින් මේ මද්දනාන්තර තීරය පැත්තට යන්න කීයක්ද හම්බ වෙන්නේ? 14ක්. 14ක් නන්නේ 12 තමයි ගන්න වෙන්නේ. 15 ගත්තොත් වැඩිනේ. 12 ගලින් උඩට ගියාම පුතේ කලා 6යි නේ. ඔව්. එතකොට මේ යගේ තියෙන්නේ කොච්චර කෝණයකටද? අංශක 12යි කලා 20නේ. කලා 20යි අතනින් යන කලා කීයද? 4යි කලා 24යි. හරිද බලන්න. ඒ කියන්නේ tan අංශක 12යි කලා 24 යගේ තියෙනවා කීයද එතකොට? 0.22 බිංදු 2. එවනේ ලියන්නේ. මෙන්න මේ කෝණේ tan අගය මේකට සමානයි. ඉතින් අපිට මේ යගේ දීලා අහනවා කොච්චර කෝණයක්ද එනකොට ඒ කෝණේ මෙන්න මේකට සමාන වෙන්න ඕනේ. තේරුම් උත්තරේ ගන්න විදිය. එහෙනම් ඒ නිසා සිම්පල් ඒ කෝණේ අංශක 12යි කලා 24යි. එහෙනම් මේ උත්තරේ. එහෙනම් මෙතන කෝණේ අංශක 12යි කලා 24යි. ඉක්මනට හදාගන්න. ටක් ගාලා. මම ඊළඟ ගන්න රූපය ඇදලා දෙන්නම් ඔයගොල්ලෝ දෙකේ හදන්න. ඒක තේරුණාද ගත්ත විදිය? අර හරියට බලන විදිය තේරෙන්න ඕනේ නැත්නම් බෑනේ හදන්න. හරි. 6 වෙනි ගාන ඔයගොල්ලෝ හදන්න ගෙදරදී රූපේ මම ඇදලා දෙන්නද? විභාගයේ කලියම රූප අඳින්න පුළුවන් වෙන්නත් ඕනේ. හයවෙනි ගානේ ඒකෙත් ඔය වගේ එකක් තියෙන්නේ බලන්න ගාන නිකන් රූපය ඇඳලා දෙන්නම් දැනට එකිනෙකට මීටර 20ක දුරින් පිහිටි කණු දෙකක් අතර හරිමැද සිටිනෙකුට එහි එක් කණුවක මුදුනේ ආරෝහණ කෝණය අංශක 60ක් බවද අනෙක් කණුවේ ආරෝහණ කෝණය අංශක 30ක් බවද පෙනුනි. හරි. එතකොට වැඩි ආරෝහණ කෝණයක් පේන කණුව තමයි උසින් වැඩි නේ. හරි. ඉතින් මම මේ පැත්තට ගන්නම් උසින් වැඩි කණුව. මෙන්න මීටර 20ක පරතරයකින් තියෙන කණු දෙක මේ පොළොව. හරි. මීටර 20ක පරතරයකින් තියෙන කණු දෙක සිරස් කණුනේ. හරි. මේක එක කණුවක් මේක තව කණුවක්. මේ කණු දෙක අතර පරතරය මීටර 20යි නේ. right කොහොමද කණු දෙක අතර පරතරය මීටර 20යි. ඒ කණු දෙක අතර හරි මැද පුතේ පොළවේ. මේකෙන් හරි මැද කියන්නේ මීටර 10යි මීටර 10යි. මෙන්න මෙතන. කණු දෙක අතර හරි මැද. මම ඒ කියලා ගන්නම් ගුණාක්ෂි. කණු දෙක අතර හරි මැද. මේ තියෙන කණු දෙක
කණු දෙක අතර පරතරය මීටර 20. දැන් කණු දෙක අතර හරියට කිව්වහම මේක මීටර 10යි මේකත් මීටර 10යි ඈ. දෙකට බෙදෙනවානේ. කණු දෙක අතර හරි මැද සිටින නිරීක්ෂකයෙකු කණු දෙකේ මුදුන් දෙක බලද්දී පේන ආරෝහණ කෝණ අංශක 60යි අංශක 30යි කියලා දීලා තියෙනවා. එතකොට පුතේ දැන් උස වැඩි කණුව දිහා බලද්දී නේද වැඩි ආරෝහණ කෝණයක් පේන්නේ. උස අඩු කණුව දිහා බලද්දී අඩු ආරෝහණ කෝණයක් තමයි පේන්නේ. දැන් එහෙනම් මොකද වෙන්නේ? දැන් උස අඩු කණුව දිහා බැලුවොත් මුදුනේ උස අඩු මෙතන උස අඩු කණුව. ඒකේ මුදුන බලද්දී පුතේ මෙතන ආරෝහණ කෝණය කීයද? අංශක 30යි. මේ කෝණය අංශක 30යි. හරියට. උස වැඩි කණුව දිහා බලද්දී පුතේ ගොඩක් උඩට ඇස් උස්සලා බලන්න වෙනවා. ඒ කියන්නේ වැඩි ආරෝහණ කෝණයකින්. හරි? ජාලකටත් මෙන්න. සුෂ්ඨ රේඛාව. මෙතන පුතේ ආරෝහණ කෝණේ අංශක 60යි. මොනවාද තමයි රූප සටහන. තේරුණාද? එතන ගන්න රූප සටහන. මෙතන ඍජු කෝණයේ ත්‍රිකෝණයක් තියෙනවා ඔය. මෙතනත් ඍජු කෝණයේ ත්‍රිකෝණයක් තියෙනවා. මෙතන මම ඕනනම් B මේක C මෙතන D මෙතන E ලක්ෂ දාලා. හරි. දැන් කණු දෙකේ උසවල් කෙලින්ම වෙන වෙනම හෙව්වෙ හැකියි. ඔව් ඒතර පුතේ දැන් ඔයගොල්ලන්ට තේරෙනවා මේ ඍජු කෝණයේ ත්‍රිකෝණය සලකලා මේ කෝණය දන්නවා මේ පාද දිග දන්නවා නේ මීටර 10යි. එතකොට මේ කෝණය ඇසුරින් බද්ධ පාද දිග දන්නවා කණුවේ උස වෙනවා කියන්නේ මේක සම්මුඛ පාදය. එතන සබ මේක බද්ධ පාදය මේක සම්මුඛ පාදය. තෑන්නේ අංශක 60 තෑන් නගේ දාලා පටන් ගන්න හදන්න. තෑන් අංශක 60 සම්මුඛ පාද බෙදීම බද්ධ පාදය. සම්මුඛ පාදයේ මේ කණුවේ උස මම x කියලා ගත්තොත් x බද්ධ පාදය නම් 10යි. තෑන් අංශක 60 යගේ වගේ බලලා ලියා ගන්න කීයද කියලා. ඒ මේ ඍජු කෝණේ සලකලා. ඊට මේ ඍජු කෝණේ සලකලා මේ කෝණේ ගෑවෙන පාදේ බද්ධ පාද දිග ගන්නවා මේ කණුවේ උස y කියලා ගන්න. ඒකෙත් පුතේ කණුවේ උස කියන්නේ සම්මුඛ පාදනේ. ඒකෙත් සබ දාලා හදන්න. කණු දෙකේ උසවල් හොයන්න. පුළුවන් නේද? හරි. ඔගේ රෝමි ලක්කන් දෙකේ කියනවා ඊට පස්සේ එක් කණුවක මුදුනේ ගැට ගසන ලද කම්බියක් අනෙක් කණුවේ මුදුනේ හොඳින් ඇදෙනසේ ගැට ගසා ඇත. ගැට වලට යොදාගත් කොටස නොසලකා හැර එම කම්බියේ දිගය කියන්නේ එක කණුවක මුදුනේ ඉඳන් අනුත් මේ කණුවේ මුදුනට කම්බියක් හොඳට ඇදෙන්න ගැට ගහලා තියෙනවා. ඔන්න කම්බිය. ඉතින් අපි අහනවා මේ කම්බියේ දිග. දැන් ඕගොල්ලන්ට තේරෙන්න ඕනේ එතකොට ඒ කම්බියේ දිග අඩංගු වන ඍජු කෝණේ ත්‍රිකෝණයක් හදා ගන්න මෙතනින් ගහන්න තිරස් රේඛාවක් නේ. මෙන්න තිරස් රේඛාවක් ගන්න. ඒකද? ඉතින් මේක මීටර 20යි කියන්නේ මේ දිගත් මීටර 20යි. තේරුණා නේද? මීටර 20 නම් මේකත් 20. මෙතන ආයෙ ඍජු කෝණේ ත්‍රිකෝණයක් වෙනවා. මේ ඍජු කෝණේ ත්‍රිකෝණේ සලකලා ඔයගොල්ලන්ට පුළුවන් කෙලින්ම කම්බියේ දිග හොයන්න කොහොමද දන්නවද? පයිතගරස් ක්‍රමයේ දැන් මෙන්න මොකද දන්නවද? දැන් මේ දිග හොයා ගන්නවානේ. මේ දිගත් හොයා ගන්නවානේ. කණු දෙකේ උසවල් හොයා ගන්නවා. රෝමි ලක්කන් එකේ. නේද? කණු දෙකේ උසවල් වෙන වෙනම මේ වගේ හොයන්න පුළුවන්. මේ උසයි හොයන්න. ඊට පස්සේ පුතේ මේ උසින් මේ උස අඩු කරාම මේ උස එනවනේ. තේරෙනවද? අර කණු දෙකේ උසවල් දෙකේ වෙනස ගත්තාම එන්නේ මේ උසනේ. එතකොට මේ උසයි මේක 20යි මීටර මේකට පයිතගරස් ප්‍රමේය දාලා මේ ඍජු කෝණයේ ත්‍රිකෝණයට පයිතගරස් ප්‍රමේය දාලා මෙයයි දන්නවා මෙන්න කර්ණය තමයි කම්බියේ දිග. අන්න කම්බියේ දිග හොයන්න පුළුවන්. තේරිච්ච කට්ටිය අත උස්සන්න ගාන හදන විදිය. පැහැදිලිද හදන විදිය. ගෙදරදී හදන්න ඕනේ ඈ. ඔව් මම මේ හදන විදිය පොඩ්ඩක් කියලා දුන්නා. ඉස්සෙල්ලා රෝමි ලක්කන් එකේ වෙන වෙනම කණු දෙකේ උසවල් හොයාගන්න tan අනුපාත දාලා. මේකේ tan නගේ මේකේ tan නගේ වෙන වෙනම හදන්න. කණු දෙකේ උසවල් දෙකේ වෙනස ගත්තාම පුතේ එන්නේ මේ උස. මේ කණුවේ උසින් මේ උස අඩු කරාම මේ උස එන්නේ. ඊට පස්සේ මේ දිග දන්නවා මේකත් දන්නවා මේක කර්ණය. අන්න ඒ ඍජු කෝණයේ ත්‍රිකෝණයට පයිතගරස් ප්‍රමේය දාලා කම්බියේ දිග හිව්වේකි.
දැන් මේ අභ්‍යාසය සම්පූර්ණ කරන්න ඕනේ. මම ලබන සතියේ අනිත් අභ්‍යාසය කරලා ඉවර කරලා දාන්නම්. එතකොට ඒ පාඩම ඉවර වෙනවා. හරි. එහෙනම් අර දැනට ඔයගොල්ලෝ මම ඔයගොල්ලන්ට දුන්නා වීඩියෝස් දෙකක් බලන්න නේද? හරි න්‍යාස පාඩම ගොඩක් අය මේ වෙද්දි බලලා ඉවරයි හොඳයි. ඊට පස්සේ කුලක. මේ දෙක බලලා ඉවර කරලා දාන්න මේ සතිය ඇතුළත ඉල්ලගෙන මගෙන්. හරි. එහෙනම් පුතේ ලබන සතියේ ක්ලාස් එකෙන් හම්බෙමු. ආයුබෝවන්. හරි.